ක්‍රියාපත භාවනාවේදී ඒ අපි ඉස්සෙල්ලා මෙහෙම කතා කරමු. ආනාපානසති භාවනාව ගැන ඉරියාපත භාවනාව මෛත්‍රී භාවනාව කරනකොට සිහිය භාවිතා කරන හැටි වෙනස් වෙනවා. නමුත් මේ හැම කමතහනකින්ම කෙරෙන අර්ථය ඉස්සෙල්ලා අපි බලන්න ඕනේ. අර්ථය බලාගෙනයි අපි මේ හැම කමතහනක්ම වඩනවා. මේ හැම කමතහනක්ම සමත කමතහන. මකුවේ හිත විතුරුණු ගතිය අඩු කරනවා. එතකොට අපේ හිත බොහෝ සෙයින් විසිරෙන්නේ අතීතයේ කළ දේවල් අරමුණු කරගෙන. එහෙම නැත්නම් අනාගතයට කරන්න ඕනේ කියන දේවල් අරමුණු කරගෙන. ඒ වගේම අපේ තුල නීවරණ ධර්ම ආශ්‍රව ධර්ම බොහෝ සෙයින් වැඩි වෙන්නේ ඇති වෙන්නේ මේ අතීත අනාගත කියන අන්ත දෙක අනුව යන මනසේ. එතකොට අතීතය කියන්නේ ඇත්තටම ඉපද නිරුද්ධ වෙච්ච මැරිච්ච දෙයක්. අනාගතය කියලා කියන්නේ නෝපන්න නොහටගත් දෙයක්. නිරුද්ධ වෙච්ච දේ බොරුවක්, නෝපන්න දේ බොරුවක්. එතකොට බොරුවක් තුල සැබෑවක් සත්‍යයක් නැහැ. සත්‍ය තියෙන වර්තමානයේ අපි ඉන්නේ නැහැ. සැබෑව තියෙන සත්‍ය තියෙන වර්තමානයේ ඇත්ත දකින්න අපි ඉන්නේ නැහැ. අපි ඉන්නේ අතීත අනාගත කියන අර්ථ දෙකේ වැඩි හරි එතන ඇත්ත නැහැ. ඇත්ත තියෙන තැන ඉන්නේ නැහැ. ඉන්න තැන ඇත්ත නැති නිසා අපේ ජීවිතේ හැමදාම මුසාවක් වෙනවා. එතකොට මේ හැම සමතකමඨානිකව ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. මේ කරන්නේ අතීත සිතුවිලි වලට අතීතය අනුව යන්න නොදී අනාගතයේ දේවල් හිතන්න නොදී වර්තමානයේ හිත තබා ගන්න එක තමයි මේ හැම කමඨහනකම ප්‍රධානම ඉලක්කය අර්ථය. එතකොට අන්නේ අර්ථය සිද්ධ වෙන විදිහට නම් අපි කරන්නේ කරන දේ තුල යම් මානසිකාරයේ වෙනස්කමක් තිබුණා කියලා එච්චර ගැටලුවක් නැහැ. අපි බලන්න ඕනේ අපි කරන සිද්ධාන්තයේ තුල අපිට වර්තමානයේක ඉන්න පුළුවන්කම සකස් වෙලාද කියලා. නමුත් ආනාපාන සති කමඨහනේදී නම් වර්තමානයේක ඉන්න පුළුවන්. නමුත් කමඨහන මතුමතුයේ වැඩෙන්නේ නැහැ කියලා පෙන්නනවා කමඨහන වැරදුන. අපි අර පිටමත් බෑනේ අහපු විදිහට කිසිම වෙලාවක හුස්ම රැල්ල දිහා බලන්නේ නැහැ. රැල්ල දිහා බලන්නේ නුවණින්. හිත කිසිම වෙලාවක ඍජුව යොමු කරන්නේ නැහැ. අපි කිව්වේ නාසය හෝ තොල් දෙක ළඟ තමයි හිත තබා ගන්නෙ. හිත තබා ගත්තාම සිහියෙන්ම ආස්වාස කරනවා, සිහියෙන්ම ප්‍රස්වාස කරනවා. කිසිම වෙලාවක ආස්වාස රැල්ල ප්‍රස්වාස රැල්ල අනුව යන්නේ නැහැ, බලන්නේ. ඔකට අර උපමාවල් පෙන්නනවා හරියට දොරටු පාලයක් වගේ කියලා. දොරටු පාලයා කිසි විටක දොරටුවට එමින් පවතින පුද්ගලයෝ පරීක්ෂා කරන්න ඉස්සරහට ගිහිල්ලා පරීක්ෂා කරන්නේ නැහැ. දොරටුව පහුවෙලා යන මිනිස්සු පිටිපස්සේ දුවල ගිහිල්ලා පරීක්ෂා කරන්නේ නැහැ. දොරටු පාල කොහාටවත් යන්නේ නැහැ. එක තැනක ඉන්නවා. එයා හරහා එහාට යන මෙහාට යන. නගරයට ඇතුල් වෙන පිට වෙන අයව පරීක්ෂාවට ලක් කරනවා. ඒ වගේ දොරටු පාලය වගේ අපිට සිහියට හසු වෙලා තියෙන නාසය හෝ තොල් දෙක. එතන එහාට අපි කොහාටවත් යන්නේ. හැබැයි එහෙම නාසය හෝ තොල් දෙක ළඟ හිත තබාගෙන ඉන්නකොට සිහියෙන්ම ආස්වාද කරනවා ප්‍රස්වාස කරනවා. හැම ආස්වාසයක්ම අපිට දැනීමයි ආස්වාද වෙලා තියෙන්නේ. හැම ප්‍රස්වාසයක් අපිට දැනීමයි ප්‍රස්වාස වෙලා තියෙන්නේ. ඒ ආස්වාසය අනුව ප්‍රස්වාසය අනුව ගිහිල්ලා නෙමෙයි. අර දොරටු පාලගේ උපමාව වගේ මතක තබා ගන්න. ඒකයි තව අර යතුගාන පුද්ගලයෙක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන දීකං වාචන්තෝ දීකං අංචාමිති පජානාති
දීකං වා රසං වාංචතු රසං වාංචාමිති පජානාති කියලා. එතකොට දැන් යතුගාන පුද්ගලයෙක් දිහා බලන්න කිසි වෙලාවක එයා යත් එක්ක හැරගෙන යන්නේ නැහැ. අපි කියමු ලීයක යම් ගැටිත්තක් ගන්න තියෙනවා නම් එයා ඒ ගැටිත්ත දිහා තමයි බලාගෙන ඉන්නේ. ගැටිත්ත දිහා බලාගෙන යත් කියන එක ගොඩක් කියලා දන්නවද නේද? එනේ ඒ ලීයක ඇදාරින්න ලීයක් පහින්න තියෙන වඩු ආයුධයක්. එතකොට අර ගැටිත්ත දිහා බලාගෙන යත් අදිනවා. එතකොට එයා දන්නවා මේ යතු කැටේ ලීයේ ටිකක් දිගට ගිය බවක් දන්නවා. නමුත් හරියට එතන ගෑවුණාද කියන දේ බලාගෙන තමයි එයා ඉන්නේ. ආපස්සට ගන්නකොටත් එයා දන්නවා. කිසි වෙලාවක යත් එක්ක ඇහැ අරගෙන යන්නේ නැහැ එහාට මෙහාට. යත් ගන්න ඕනේ තැන ගෑවිච්ච තැන තමයි බලාගෙන ඉන්නේ. ඒ වගේ සිහිය හැම වෙලාවෙම නාසිකාග්‍රේ හෝ මුඛ නිමිත්ත තුල තමයි තියාගෙන ඉන්නේ. ඉන්නකොට ඒ තමන්ට දැනුවත් භාවයේ තුලම හුස්ම ඉහළ ගන්න බව පහළ ගන්න බව වෙනවා. කිසි වෙලාවක ආස්වාසය අනුව ප්‍රස්වාසය අනුව හිත දුවන්නේ නැහැ. ආස්වාසය අනුව මේ හිත දුවනකොට ගොඩාක් දුරට වෙනවා කියනවා මොකද්ද? මේ කය බර සහිත වෙනවා. ඔළුව තද වෙනවා. මේ වගේ නොයෙක් දෝෂ ඇති වෙනවා. ප්‍රස්වාසය අනුව දිවෙනකොට හිත බහැර අරමුණේ විසිරෙනවා කියනවා. එතකොට කමඨහන මතුමතුයේ වැඩෙන වෙනුවට ඔයගලන්ට එකතැනක ඉන්නවා වගේ තේරුවාට කමඨහන වැඩෙන්නේ නැහැ. අපි පොඩ්ඩක් එක විනාඩි 5 හරියට මේ කමඨහන කරන ක්‍රමය හරිද කියලා බලන්න අපි පොඩ්ඩක් ප්‍රායෝගික වෙමු. හරිද? ඒකෙදි කරන්නේ අපි හොඳට මතක තබා ගන්නට ඕනේ හිතට ධෛර්යය කරනවා ගොඩාක් හිත යහට මතම නෑ බය වෙන්නකො ගොඩාක් වෙලා නෙමෙයි එක විනාඩි 2යි කියන්නේ කියලා හිතට අවවාද කරන්න. එතකොට සති නිමිත්ත හෝ තොල් දෙකට හිත යොමු කරනවා. ඔන්න දැන් හොඳට තොල් දෙක දැන් මම කියනවත් එක්කම තමන් අත්විඳින්න බලන්න හොඳට තොල් දෙකට කෙනෙකුට නාසය පැහැදිලිව නාසයට හිත යොමු වෙන්න තොල් දෙක පැහැදිලිව තොල් දෙකට හිත යොමු වෙන්න තොල් දෙක හෝ නාසිකාග්‍රය කියලා මම දෙකම මතක් කරන්නේ හැම කෙනෙක්ම මේ දෙපොළ අරමුණු කටයුතු නිසා නෙවෙයි කෙනාට ප්‍රකට තැන. ඔන්න තොල් දෙක දිහා හෝ නාසය දිහා හිතෙන් බලනවා. දැන් ඔන්න තොල් දෙක හෝ නාසය ගැන දැනුම් සහිත බවකම ඉන්නවා. ඉඳලා ඒ දැනුම් සහිත බව තුල ඉඳගෙනම ආස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව නුවණින් දන්නවා. දැන් සිතට වෙන කිසිම දෙයක් හසු වෙන්න නොදී සති නිමිත්තයි ආස්වාස ප්‍රස්වාසයේ දෙක විතරක් දැනෙන තැනක ওই ධර්මතා දෙක පමණ දැනුම් සහිතව ඉන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් ප්‍රායෝගික වෙන්න බලන්න. සති නිමිත්ත හුරු නැත්තම් මම මතක් කළා නාසිකාග්‍රයට හෝ තොල් දෙකට ඇඟිල්ල තබලා ස්පර්ශ වෙන තැන හොඳට තව නිල කරගන්න. හොඳට විනිශ්චය කරගන්න. ඊට පස්සේ ඇඟිල්ල එහෙමම තියෙද්දි මේ සිහිය එහෙමම තියෙද්දි ඇඟිල්ල ගන්න. සති නිමිත්තේ හිත තියාගෙන තොල් දෙක හෝ නාසය තියෙන බව දන්නවා. ඊට අමතරව ආස්වාස වෙනවා ප්‍රස්වාස වෙනවා. වෙන කිසිවක් අහු වෙන්න දෙන්නේ නැහැ. මෙතෙන්දී හැම වෙලාවෙම මතක් කරලා ගන්න වෙනවා. නැත්නම් සති නිමිත්ත හරි ඉක්මනට අතහැරෙනවා. නැවත මතක් කරන්න වෙනවා. මතක් කළා සිහියෙන් ආස්වාස කරනවා සිහියෙන් ප්‍රස්වාස කරනවා. දැන් මේක මට ඕනේ මේ කියන ක්‍රමයේ තේරෙනවද කියන්නේ ඒ හිත කොහාටවත් යන්නේ නැතුව සති නිමෙත් හිත තියාගෙන ආස්වාස ප්‍රස්වාසයට විතරක් යොමු කරන්න පුළුවන් බව තේරෙනවා. සමහරවිට විගත කාම ඉන්න දරුව ඇති. ඒකයි මේක හුරු කරන්න ඕනේ කියලා කියන්නේ. නමුත් මෙහෙම තැනක් තියෙනවා කියන එක තේරෙනවද?
තේරෙන්නේ? අන්න ඒ විදිහට. එතකොට එතෙන්දි කිසි වෙලාවක හුස්ම රැල්ල ගැන අවධානයෙන් ඉන්නවා කියලා කතාවක් අපිට හම්බ වෙන්නේ නැහැ. අපි අවධානය තියෙන කොටටද නාසිකාග්‍රේට හෝ මුඛ නිමිත්තට එතන ඉන්නකොට නුවණින් දන්නවා ආස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව. කිව්වොත් මේ ඉතින් තියෙන වතුර බෝතලේ දිහා මම බලාගෙන ඉන්නවා. ඇස් දෙකට මට හසු වෙලා තියෙන්නේ මේ ඉතින් තියෙන බෝතලේ. ඊට එහා පැත්තෙන් කෙනෙක් එහාට මෙහාට ගියොත් ටිකක් ඈතට ගිහිල්ලා ආවෝ ළඟට ගිහිල්ලා ආවෝ යන කෙනාට මම දිහා මම හැරෙමු කරලා බලන්නේ මම බෝතලේ දිහා බලාගෙන ඉන්නකොට මම නෝනින් දන්නවා කෙනෙක් ඒක ඉස්සරහින් එහාට මෙහාට යනවා ආන් ඒ වගේ සත්‍ය නිමිත්ත දිහා අපි හිතෙන් බලාගෙන ආසය දිහා හෝ පොල් දෙක දිහා හිත යොමු කරගෙන ඉන්නකොට නෝනින් දන්නවා ආස්වාස වෙන බව ප්‍රස්නාස වෙන බව දීකං වාස්සන්තෝ දීකං අස්සාමිති පජානාති දීර්ඝ කොට ආස්වාද කරනවා දීර්ඝ කොට ආස්වාද කරනවා කියලා නුවණින් දන්නවා එතනදී දීර්ඝ කොට ආස්වාද කරනවා දීර්ඝ කොට ප්‍රස්වාද කරනවා කෙටියෙන් ආස්වාද කරනවා කෙටියෙන් ප්‍රස්වාද කරනවා කියලා හිතන්න කියනවා නෙමෙයි මේ ශේත්‍රය ඔබේ ආස්වාස ප්‍රස්වාසයන් දැන් දීර්ඝ වෙන්න පුළුවන් ආස්වාසය කෙටි වෙන්න ප්‍රස්වාසය දීර්ඝ වෙන්න පුළුවන් ආස්වාසය දීර්ඝ වෙන්න පුළුවන් ප්‍රස්වාසය කෙටි වෙන්න පුළුවන් ආස්වාසය කෙටි වෙන්න පුළුවන් මේ දීර්ඝ වුණත් කෙටි වුණත් සම්පකාය පටිසංවේදී සියලු ආස්වාස ප්‍රස්වාසයන් දැනුම් සහිත බවකම ඉන්න කියන එකකින් කියන්නේ මේ ක්ෂේත්‍රය ආස්වාසය දීර්ඝ වෙන්න පුළුවන් ප්‍රස්වාසය දීර්ඝ වෙන්න පුළුවන් ආස්වාසය ලූඩ වෙන්න පුළුවන් ප්‍රස්වාසය ලූඩ වෙන්න පුළුවන් ඒ සියලු තැන්හි සම්පකාය පටිසංවේදී සියලු ආස්වාස ප්‍රස්වාසයන් දැනුම් සහිත බවකම ඉන්න කියන එකයි එකෙන් මතක් කරන්නේ. එතකොට සති නිමිති තියාගෙන සියලු ආස්වාස ප්‍රස්වාසයන් දැනුම් සහිතව ඉන්නවා. එහෙම ඉන්නකොට ඒ ඉන්න බෑ හිත වෙන අරමුණකට යොමු වෙනවා. ආපහු මතක් කරලා සති නිමිත්තට ගන්නවා. ආයෙත් ආස්වාස ප්‍රස්වාස කරනවා. ආයතකට යනවා ආයත ආස්වාස ප්‍රස්වාස කරනවා මේ කමඨහන ටික ටික වැඩෙනවා වඩන්න පුළුවන් ඒ කියන්නේ සති නිමිත්තේ හිත බැඳී පවතින ගතිය ටික ටික වැඩෙනවා සති නිමිත්තේ හිත තියෙනකොට එයා හුරු පුරුදු වෙලා තියෙන සති නිමිත්තිනකොට නිරායාසයෙන් ආස්වාස ප්‍රස්වාසය දකිමින් ඉන්න නිසා සති නිමිත්තට පැමිණීම විතරයි යෝනේ ආස්වාස ප්‍රස්වාසය යට ප්‍රකටයි මොකද එයා හුරු කරලා තියෙන්නේ ඒ නිසා එතකොට දවසින් දවස එක එක දේවල් සිහි වෙලා හිත අහකට යන ගතිය ටික ටික අඩු වෙනවා සති නිමිත්ත තුල හිත බැඳී පවතින ගතිය ටික ටික දියුණු වෙනවා. ඉතින් අපි සති නිමිත්තේ හිත තබාගත්ත පමණකින්ම හිත අහකට යන්නේ නැතුව සති නිමිත්තේම හිත තියනවා නම් භාවනා කරන්න ඕනේ වඩන්න ඕනේ කියලා එකක් නැහැ. නමුත් එහෙම බැරි හින්දායි භාවනා කරන්න වෙනවා කියලා එකක්. නැත්නම් වඩන්න සිහිය වැඩි යුතු ධර්මයක් හැටියට කරනවා. අපි ක්‍රමානුකූලව ඒක පුරුදු පුහුණු කටයුතුයි කියන එක මතක තබා ගන්නට ඕනේ. ඒ විදිහට ආනාපාන සති භාවනාව කරනවා. එතකොට ඉරියාපතේකදී ඉරියාපතයක් තුලදී අපි වර්තමානයේක ඉන්නත් ඕනේ අසම්මෝහ සම්පජන්ණයේ යෙදෙන්නත් ඕනේ. කියන්නේ අසම්මෝහය කියන එක සම්මෝහ සහිතයි හැම ඉරියව්වක්. සම්මෝහ කියලා කියන්නේ මුලා සහගතවයි අපි හැම ඉරියව්වක්ම පවත්න්නේ. අපිට විශේෂයෙන්ම මම ඊයේ මතක් කළා මේ භාවනා හැම එකක්ම අයිති චතුරාර්ය සත්‍ය මාර්ග සත්‍යයට. අපි දැක්ක මේ පංච උපාදාන ස්කන්ධ ලෝකයේ දුක හදලා තියෙන්නේ තණ්හා උපාදාන කියන කෙලෙසකින්. මේ තණ්හා උපාදාන කියන කෙලෙසය නැති වුණු දුක නැති වෙනවා. ඒ හින්දා මේ තණ්හා උපාදාන කෙලෙසයට ඉඩ නැති වෙන විදිහට
ස්කන්ධ ධාතු ආයතනයේ ඇත්ත දැක්ක යුතුයි කියන උත්තරේ ආපු නිසායි අපි මේ ආර්ය ශ්‍රැංග මාර්ගයේ වඩන්නේ. ඒ කියන්නේ සිල් රැක්කේ සමාධි වඩන්න උපකාර කරනවා. සමාධි වඩන්නේ ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටි දැකීමට උපකාර වෙනස. එතකොට දැන් ඊගාවට අපේ ජීවිතයකට ගොඩාක්ම කෙලෙස් ඇති වෙන්න පුළුවන් තැනක් තමයි ඉරියව්ව. ඉරියව්ව කියන තැන මාන අනුසය බැසගෙනමයි තියෙන්නේ. ඒ කියන්නේ මම ඉඳ ගන්නවා, මම හිට ගන්නවා, මම ඇවිදිනවා, මම නිදා ගන්නවා වගේ තැනකින්ම තමයි අපි හැම ඉරියව්වක්ම පවත්වන්නේ. නමුත් මේ ඉරියාපතේදී අපිට අතීතය අනුව යන්නේ නැති මනස වැළකීලා යන්නේ අනාගතය යන්නේ වර්තමානයේක තියෙනවා ඉරියව්ව තුල මුලා වෙච්ච බවකුත් නැති වෙන්නට ඕනේ. ඉරියව්ව තුල මුලා වෙච්ච බවකුත් නැති වෙන්නට ඕනේ. එතකොට ඒක අපි කොහොමද දකින්නේ, කොහොමද බලන්නේ? ඇත්තටම අපිට ඕනේ දැන් තව සත්‍යයක් යනවා, පුද්ගලයෙක් යනවා, මම යනවා, මම ඇවිදිනවා, නිදා ගන්නවා කියලා සාමාන්‍ය ලෝකයා දකින දෙයට වඩා ඔබ්බෙන් පවතින යථාර්ථය. එතකොට මේ ඉරියාපතේ ගැන, ඉරියව් ගැන අපිට නුවණක් තියෙන්නට ඕනේ. මේ කායක ඉරියව් පැවැත්ම වෙන්නේ කොහොමද කියන එක. අපි කුම්භෝපමං කායමෙන් විදිත්ව මේ කාය මැටි කලයකට බඳ උපමා තබා ගන්න කියනවා. ඒ කියන්නේ කුඹලෙක් විසින් හදන මැටි බඳුනක් යම්සේ බෙදෙනවාද ඒ වගේ අපේ රූපය ගත්තාම විඥානය නැත්තම් සිත මේ කයෙන් නිරුද්ධ වුණොත් මේ රූපය හරියට බෙදෙන මැටි කලයක් වගේ මේ බිඳිලා යන ස්වභාවය යුක්තයි. තව පැත්තකින් කියන්නේ අපේ මේ රූපය අපි ඉස්සෙල්ලා තබා ගන්නවා මොකද්ද? මලමිණියකට බඳු උපමාවට. අචේතනික වස්තුවක් මේ කය. මේ අචේතනික වස්තුවකට මේ ශරීරයකට මලමිණියකට ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින ඉරියව් පවත්වන්න පුළුවන්ද? බෑ. එහෙනම් දැනුත් මේ කයේ යථාර්ථය ඒක. දැනුත් මේ අපි හැමෝගෙම කයේ යථාර්ථය ඒක. අපි හිතන්නේ මේ කයට පුළුවන්කම තියෙනවා ඇවිදින්න කියලානේ. නේද? එතකොට ඒ හින්දානේ කයට අපි කය තමයි පුද්ගල හැටියට මෙම්ම ගන්න. කයේ ඇත්ත දැක්කොත් අපිට කය පුද්ගල භාවයෙන් පණවන්න බෑ. පුද්ගලයෙක් කියලා මම කියලා පණවන්න බැරි වෙනවා අපි කයේ ඇත්ත දැක්කොත්. මේ සතිපට්ඨාන තියෙන්නේ මේකට කායගත සතියදී. එතකොට කය නැත්තම් රූපේ යථාර්ථය අපි උපමා කරලා තබා ගන්නවා විඳින මැටි කාලයකට බඳු කියලා කිව්වේ මලමිණියකට හා සමාන ස්වභාවයකට උපමා තබා ගන්නවා. ඒ කියන්නේ එතකොට මලමිණියකට රූප පේන්නේ, ශබ්ද ඇහෙන්නේ, ගඳ සුවඳ දැනෙන්නේ, රස විඳින්න බෑ, ස්පර්ශ දැනෙන්නේ. ඒ වගේම ඉඳ ගන්නවා කියලා, හිට ගන්නවා කියලා, නිදා ගන්නවා කියලා, ඇවිදිනවා කියලා ඉරියව් කිසිවක් කරන්න බෑ. ඊට පස්සේ එහෙනම් මේ කයේ ඉරියව් පැවැත්ම වෙන්නේ කොහොමද? එයා දන්නවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් හැදුණු මේ කය ඇසුරු කරගෙන පවතිනවා කර්මානුරූපව පැමිණි විඥානය. ඒ සිතේ තියෙන චේතනාව නිසා මේ කයේ ඉරියව් පැවැත්ම වෙනව නේද? එතකොට කය දිගාරිනවා, හකුලනවා, ඉදිරියට පිටපසට තල්ලු කරනවා කියන මේ මහ භූත රූපේ ක්‍රියාවලිය කරන්නේ සිතේ චේතනාවෙන් නේද කියන එක එයා දන්නවා. අන්න ඒ ටික දකිනකොට පුද්ගලයෙක් යනවා නේද, සත්වයෙක් යනවා නේද කියන නිම්ම අතහැරෙන්නේ මේ කයේ සෙලවීම වෙන්නේ කය අසුරු කරගෙන පවතින සිතේ ඇති චේතනාව මත නේද? චේතනහම් වික්කවේ කම්මං වදාමි
චේතිත්ව කම්මං කරෝති කායේන වචය මනස. මහන්නේ චේතනාව මම කාර්යමයයි කියලා කියනවා. සිතින් හිතනමයි යමෙක් හිතන්නේ කියන්නේ කරන්නේ. කයින් යම් කිසි කටයුත්තක් කරන්නේ සිතේ ඇති චේතනාව මත. යන්න ඕනේ කියන චේතනාව මත ඉරියව්වකට මේ කය පිළියෙල කර ගන්නවා වායු ධාතු උදව්වේ. එතකොට හිත ගන්න ඕනේ කියන චේතනාව මත මේ කය පිළියෙල කර ගන්නවා. හැම වෙලාවෙම සතර මහා ධාතුව සිතේ තියෙන චේතනාව මතයි ඉරියව් වලට පිළියෙල දෙන්නේ. අපි ඉරියව්වක් පවත්වනවා කියන තැනක තියෙන સિદ્ધාන්තය දන්නේ නැති හින්දා පඨවි තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් යුක්ත මේ කය ඇසුරු කරගෙන පවතින සිතේ ඇති චේතනාව මත මේ කය ඉදිරියම ආපසුයම සැලවීම වෙනවා නේද කියන කාරණාව අපි බලන්නේ නැත්තම් පෙන්වේ නැත්තම් નિરાයාසයෙන්ම අපිට දැනෙන්න තියෙන්නේ අනේ තව පුද්ගලයෙක් යනවා තව සත්වයෙක් යනවා මේ මම යනවා මම ඉඳගෙන හිටගෙන ඉන්නවා කියන ටිකයි. එතකොට මේ ඉරියව්වක් අපි පවත්වන්නේම කෙලෙස් නූපන් කෙලෙස් උපදින උපන්න කෙලෙස්යේ බොහෝ සෙයින් වෙන විදිහට ඔබට පුළුවන් නම් මේ සතර මහා ධාතු රූපය පුද්ගලයෙක් හැටියට දකින මිම්ම අතහරින්න හැම වෙලාවෙම මේ රූපය අචේතනික වස්තුවක් බින්දෙන මැටි කලයකට බඳුයි කුමුපමං කායමං විදිත්වා නගරූපමං චිත්තමිදං තපෙත්වා යෝතේ තමාරම් පඤ්ඤා උදේන මෙන්න මේ විදිහට තබා ගන්න ප්‍රඥාව නැමැති අවුදේ මාරයට පහර දෙන්න මේ කායට කිසිවක් කරන්න බැරි බින්දෙන කලයක් බඳු මැටි රූපයක් බඳු මලමිණියක් බඳු දෙයක් මේ හැම දෙයක්ම කරන්නේ නගරූපමං චිත්තමිදං තපෙත්වා මේ සිත නගරයකට උපමාවසෙන් තබා ගන්න. පෙනෙන යමක් තියෙනවනම් මේ කය උදව් කරගෙන පෙනෙන බව වෙන්නේ මොකේද? චක්කු විඥාන සිතෙන් තමයි අරමුණු දකින්නකම වෙන්නේ. අපි කය උදව් කරගෙන අසුරු කරගෙන පවතින සිතෙනේ මේ රූපාරම්මනේ දැනගන්නේ කියලා දන්නේ නැත්නම් කය සහිත මම රූපේ දකින්න වගේ තැනකින් අපි එන්නේ. එහෙම නැත්නම් අනිත් කෙනා රූපේ දකින්නවා කියලා අපි කයටයි ඒ දැකීමට මින්ම තියන්නේ. ඊගවට කය අසුරු කරගෙන පවතින සිතේ සෝත විඥාන කියන සිතේ මේ සද්ධාරමනේ දැනගන්නේ. කිසි වෙලාවක කයට දැනගන්න බෑ. කනට දැනගන්න පුළුවන්ද? බෑ. ඉතින් කයට ශබ්දය දැනගන්න පුළුවන් නම් මලමිණියට දැනගන්න පුළුවන් වේදනාව. එතකොට හැම වෙලාවෙම මේ කයට සත්ව පුද්ගලයේ කියනවා කරනවා කියන මිම්ම තබන්න එපා. හැම වෙලාවෙම කය අචේතනික අවිඥානික වස්තුවක් කය අසුරු කරගෙන පවතින සිටේ තියෙන ක්‍රියාදාම ටිකක් අපිට බලන්න පුළුවන් නම් අන්න ඒක මේ ලෝකයේ අනිත් කෙනා දකිනට වඩා විශිෂ්ටයෙන් දක්වනවා. ඒක නාම රූප සිද්ධිය ක්‍රියාදාමයක් කියලා කියන්නේ. නාම රූප ධර්ම බලන තව එක් ක්‍රමයක්. පඨවි තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් යුක්ත රූපය. ඒ කය ඇසුරු කරගෙන පවතින චිත්තජයතික ටික නිසා මේ කය පවතින්නේ කියලා දන්නවා. ඒ කය ඇසුරු කරගෙන පවතින චිත්තජයතික ටික නිසා මේ කයේ ඉන්ද්‍රියම අපහුවම පෙන්වන්නේ. කාම ලෝකයේ අපි චිත්තජයතික පැත්තකින් දාලා කය නැත්තම් ලෝකේ අපි කය මුල් තැන තබාගෙන කය සහිත කෙනා ඉදිරියට යනවා ආපහු වෙනවා කය සහිත කෙනා රූප බලනවා සත්‍යහනවා කියලා කෙටි පිටින් කෙනෙක්ම වවා ගන්නවා. විදර්ශනාවේදී එයා කයේ ඇත්ත දකිනවා. කය කියන්නේ අචේතනික අවිඥානික වස්තුව දකින්න අහන්න කිසිවක් බෑ. කය ඇසුරු කරගෙන පවතින චිත්තජයතික ටික නිසා නේද දකීම හැම වෙන්නේ මේ කයේ ඉරියව් පැවැත්ම වෙන්නේ කියලා දකිනකොට එයාට ටිකෙන් ටික කය ඇත්ත වෙලා ඇලෙන් ගැටින් දෙකට එන්නේ නැහැ. කය පුද්ගලයෙක් කියන මිම්ම තියෙන කෙනාට මේ ලෝභ දේශ දෙකට ඉඩ තියෙනවා. අයි මේ ඉන්න කෙනා කියලා යාළු වෙන්න පුළුවන්. මේ කෙනා තමයි කලේ කියලා තරහ වෙන්න පුළුවන්. නමුත් කය මලමිනියක් වඳුයි කය අසුරු කරගෙන පවතින චිත්තචෛතසික ටික නිසායි මේ
සිතින් කියින් වෙන්නේ කියලා දැක්කොත් අපි මේ කයට ගහන්න බයින්නේ නැහැ. ඇයි? ඒ කය කිසි වෙලාවක බයින බව දන්නේ නැහැ. ගහන බව දන්නේ නැහැ. ඇවිදින බව දන්නේ නැහැ. මලමිණියක් දන්නවද? නැහැ. ඒ බඳු කිවි ඉරියව් වලට කය පිළියෙල කළේ චිත්තජයසික ටික. ඒ ඉරියව්ව දැනගත්තේ චිත්තජයසික ටික. එතකොට හැම වෙලාවෙම විදර්ශනා ඥානයට හසු වෙන්නේ මොකද්ද? කය ඇසුරු කරගෙන පවතින චිත්තජයසික ටිකෙන් සිද්ධ කරන වැඩ පිළිවෙලක් හැටියට. එතකොට පුද්ගලෙමින්ම හිටින්නේ යට රූපෙට. එතකොට තමයි ලෝභ ද්වේෂ දෙක එන්නේ දුරු වෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට ලෝකයා ශරීරයෙන් රූපයෙන් කයකින් පුද්ගලයෙක් මනිනකොට ඒ පුද්ගලෙමින්ම තමයි අභිජ්ජා දෝමනස්ස කියන දැඩි ලෝභයේ ද්වේෂයේ කියන කෙලෙස් ඇති කරන්න හේතු වෙන්නේ. දැන් අපි මේ සතිපට්ඨානේ වඩන්නේ මොකටද? විනය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. ලෝභ ද්වේෂ දෙක හික්මෙන්න. එතකොට කෙනෙක් කරනවා කියලා තමන් කරනවා කියලා ඇති වෙන ලෝභය කැමැත්ත කියන එක අතහැරෙන්න. තව තමන් ගැන තව සත්‍ය පුද්ගලයෝ ගැන තියෙන ද්වේෂය අකමැත්ත කියන එක අතහැරෙන්න නම් අපිට තමන් සහ අනුන් කියන පුද්ගල මෙමින් උපටික දර්ශනයක් තියෙන්නට ඕනේ. නේද? එතකොට මේ ඉරියව් පැවැත්මේදී තමන්ව හිතලා බලන්න ටික. මේ ඉරියව් පැවැත්මේදී හැම වෙලාවෙම අපිට ඕන වෙනවා මොකද්ද? මේ ඉරියව්වක ඉරියව්වක් පවත්වනවා කියන තැනක තියෙන සැබෑ ඇත්ත. දැන් අපි වුණා භාවනා කරනකොට ඒ විදිහටම මෙනෙහි කරනවා. දැන් අපි කියමුකෝ අපිට හිතුනොත් දැන් යාළුවෙක් කියලා සිහි වුණොත් නෑ යාළුවෙක් කිව්වට එතන තියෙන පටිවිආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් කියලා මම හිතනවා. දැන් හිතන්නේ ඉස්සර ඒ විදිහටම හිතුවට නෑ ඒ වුණාට ඉතින් ඔය යන්නේ නේන කියන හැඟීම එනවා. පටිවිආපෝ තේජෝ වායෝ නම් hina වෙනවා, කතා කරනවා, යනවා එනවා කිව්වහම එතකොට අර්ථ දක්වනවා ඒ කය මලමිණියක් වගේ. පටිවිආපෝ තේජෝ වායෝ ඒ කය අසුර කරගෙන පවතින හිතේ චේතනාව නිසා යෑමෙන් වෙනව නේද? hina වෙනවා, කතා කරනවා කියන සිද්ධි ටික වෙනව නේද? ඒ චිත්තචෛතසික ඒ නාම රූප දෙක නොදන්න නිසා යාළුවෙක් කියන අදහස ඇති වෙලා නේද? එතකොට යාළුවා යනවා නෙමෙයි ඒ රූපේ බලනවා බැලුවහම හිත පිළිගන්නේ මොකද එතන ඉරියව්වක් සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒ ඉරියව්ව වෙන්නේ ඒ කය අසුර කරගෙන පවතින චිත්තචෛතසික ටික නිසා. එතකොට මේ කයත් ඒ කය අසුර කරගෙන පවතින චිත්තචෛතසික ටිකත් කියන මේ ධර්මතාවය නොදන්න නිසා කෙනෙක් කියන අදහස ඇති වෙලා නේද? කිව්වහම ඔන්න හිතට පිළිනොගෙන නැහැ. එහෙම ලේලා දෙන්න ඕනේ. නැත්නම් අපි දරුවා කියලා තියෙන නෑ එතන පටිවිආපෝ තේජෝ වායෝ කොට හිත පිළිගන්නේ නැහැ. එහෙමනම් මේ ළඟට යනකොට දුවගෙන එන්නේ, hina වේගෙන එන්නේ, අම්මට පිළිගාවද කියලා අහන්නේ. නේද? ඒ සතර මහා ධාතුන් කියලා අපේ හිත අපව ප්‍රශ්න කරනවා. ඒ වගේ වෙලාවකදී ඒවත් සිහි කරන්න ඕනේ. ඒවටත් උත්තර දෙන්න ඕනේ. එහෙම උත්තර දෙනකොට තමයි එතකොට අපි යථාර්ථයටම විඥානයේ නිරුද්ධ වුණොත්, හිත නිරුද්ධ වුණොත් ඒ කයට දුවගෙන එන්න, hina වෙන්න, තොපිල්ලන්න බෑ. එහෙනම් දැනුත් තියෙන්නේ ඒ කය. ඒ කය අතුරු කරගෙන බවතෙන් චිත්තචෛතසික ටික නිසා නේද? ඒ සිද්ධාන්ත ටික ඒ කයෙන් වෙන්නේ. ඒ රූපයයි ඒ නාමයයි දෙක නොදන්න නිසා මම දරුවා කෙනෙක් කියන අදහස ඇති කරගෙන තියෙනව නේද? එතකොට මට මෙහෙම අදහසක් ඇතිවලා තියෙන එතන තියෙන මේ සිද්ධාන්තය නොදකින නිසා කෙනෙක් පැහැදිලි කරලා දෙනවා. එහෙම තමන් හොඳටම විස්තර කරලා බෙදලා තමන්ට පෙන්නනකොට නෑ නෑ කියන්න බෑ. එහෙම නැත්තම් කන බොන ආහාරයෙන් ඇදලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුන් රූපේ කිව්වට ඒක හිත එහෙම පිළිගන්නේ නැහැ දෙවියකට. එයා අපෝ ප්‍රශ්න කරනවා. දැන් අපි භාවනා කරන්න ගියමත් එහෙමයි. අපිට දැන් භාවනා කරනකොට රාහුල හඳුර කියලා මතක් වුණා. නෑ රාහුල හඳුර කියලා මම හිතුවට එතන තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කිව්වහම උදේ ඇවිල්ලා දානෙ දෙවි එහෙනම්
කියලා වගේ හිතෙනවා. මේ තමයි හිතේ ස්වභාවය. එතකොට අපි අර්ථ දක්වලා පෙන්වන්නට ඕනේ. ඒ සිද්ධිය. එහෙම අපිට කෙනෙක් හම්බ වෙච්ච තැනක මම කෙනෙක් කියලා හිතපු තැනක එහෙම නැත්නම් එහෙම ක්‍රියාවලිය සිද්ධ වෙච්ච තැනක තිබුණු දේ ඒ ක්‍රියාව සිද්ධ වෙච්ච ආකාරය. ඒක තමයි හොඳයි උලහඳුරු කියන්නේ පඨවි ධාතුද, ආපෝ ධාතුද, තේජෝ ධාතුද, වායු ධාතුද තමම ඉදිරිපත් කරනවා. එතකොට නෑ. ඒ වුණාට ඒ රූපය හඳුරන්නේ කියන අදහස ඒකයි හොඳයි. කෙස්ලෝ නියද තමස් කියන පඨවි ධාතු, බාහිර පඨවි ධාතු තේ පඨවිය සමානයි. පිටෙන් දරව ලේ දහඩිය කියන්නේ ආපෝ ධාතු, බාහිර ආපෝ ධාතුව සමානයි. තේජෝ වායු කියන ඒ ශරීරයේ තියෙන ස්වභාවය බාහිර ස්වභාවය සමානයි. කිව්වට ඒත් පිළිගන්නේ. එහෙනම් යන්නේ ඉන්නේ කතා කරන්නේ හිනා වෙන්නේ බෙහෙත් ටික ගැන දුන්නවනේ කියන තරකෙන් හිතනවා. එතකොට තමන් නගර කුඹෝ බොහොම නගරේ දැන් තපෙත්තා කියන තැනක කය බිඳෙන නැටි කඳයකට බඳු උපමාවක් ටංකල තබා ගන්නවා. එහෙමනම් විඥානේ නිරුද්ධ වුණොත් ඔය කය තියනවද තියෙන්න පුළුවන්ද තමන්ගේ බාහනවා බෑ. තමන් දන්නවා ඉදිරියට නිල්ල පුපුර පොළොවට පස් වෙනවා. එහෙනම් ඒ කය මම පුද්ගලයේ ක්‍රාවුලම්තුරු උදිතාන කියලා තුනේ කියලා පැනෙවුවා නම් පනවනවා නම් ඒ කය පවතින චිත්තචෛතසික ටික නිසයි කියලා තේරෙනවා. ඒක එහා කියන්න බෑ. ඉතින් කෙනෙක් නම් චිත්තචෛතසික ටික නැතුව කියන්න පුළුවන් වෙන්නේ ඒ කය කෙනෙක් නම් ඊට පස්සේ පෙන්නනවා තමම හොඳයි. ඒ මල මිනිහක් බඳු කයකට යන්න එන්න දෙහෙත් කෙනක් දෙන්න කතා කරන්න පුළුවන් බෑ. එහෙනම් දැනොත් ඒ කය උදව්වක් කරගෙන කය ඇසුරු කරගෙන පවතින සිටී ඇති චේතනාවෙන් තමයි මේ කය අදහස් ප්‍රකාශ කෙරෙවි ඉරියව් නැත්තේ. කය මේ ඉරියව් වලට අදහස් වලට කය පිළියෙල කරන්නේ සිටී ඇති චේතනා කියන චෛතසිකේ. ඉතින් එහෙනම් වැරදි කයෙන් සිතනමති සිතේ වැරද්ද තමයි කයෙන් විකාශනය වුනේ. අපි වැරදි කරුව හැටියට දඬුවම් දෙනවා නම් දෙන්න තියෙන කයට නෙමෙයි කය ඇත්තටම අහිංසකයි. තමන්ට දෙන අනක්‍රියාත්මක කරන එක කරන්නේ. එහෙමනම් ගහන්න වෙනකොට මොකදද? හිතට. ඊගාවට ගත්තාම හිත කොච්චර අනිත්‍යද කියනවා නම් මේ වෙලාවේ ඇති වෙච්ච සිත නිරුද්ධ වෙලා ඊගාව හිතේනකොට. එයාට ගහපු කෙනාට ගහන්න නාමකයෙන්වත් රූපකයෙන්වත් දෙකකින්වත් ඉඩ ලැබෙන්නේ නැහැ විදර්ශනා නොවන. විදර්ශනා නොකොළොත් කය ඇති කය අසුර කරගෙන ඇති සිතේ පාටික කියන චෛතසිකයේ යෙදුණු නිසා මේ කය නරක වචනයක් පිට වුණා. මේ බඳු ශබ්ද රූපය නිර්මාණය කළේ අකුසල කර්ම නැමැති අකුසල සිතකි. අකුසල සිතේ ඇති චේතනාවයි මේ වගේ ශබ්ද රූපයක් හදන්න හේතු වෙච්ච නිර්මාත්‍රවරය. එතකොට මේ අකුසල සිත තමයි මේ කය මලමිණියක් වගේ. කය දන්නේ මම දැන් අහවල් කෙනාට බයින්න යන්නේ. අහවල් තැනට බයින්න යන්නේ. මේ වචනේ නරක වචනය. මේක කියනවා මේක කියන්න හොඳ නෝ මොකුත් දන්නේ නැහැ කය. එතකොට සිතේ ඇති චේතනාව තමයි තව සත්වයක් ඉන්නවා තව කෙනෙක් ඉන්නවා ඔකට බයින්න ඕනේ මෙහෙම බයින්න ඕනේ කියලා අදහස් ඔක්කොම සිතේ තියෙන චෛතසික ටික. ඒ අදහස් ටික නිසා ඇති කරපු වායු ධාතුවේ මේ වචන ටික පිට වුණා කියනවා. පිට වුණාම ඔන්න දැන් මේ නරක වචනයක් හෝ නරක දෙයක් කයින් කරන්න කය වචන දෙකෙන් කරන්න හේතුනේ මොකද්ද? චේතනාව. චේතනාව තියෙන සිත කියනවා අකුසල සිතක් කියලා. අකුසල චේතනාව තියෙන සිතට කියනවා අකුසල සිතක්. අකුසල සිත ඉපැද්දුවේ අකුසල චේතනාවෙන්. අකුසල චේතනාව ඉපැද්දුවේ අකුසල සිතෙන්. ඕනොන්ට උපකාරව ඒ දෙන්න ඉන්නේ කායට කිසි සම්බන්ධයක් නැහැ. මේ දුන්නු වැඩේ අනක්‍රියාත්මක කරන රෝගෝ කෙනෙක් වගේ විතරයි කය. බැරිලා කය මලමිණියක් බඳුයි කය ඇතුල් කරගෙන පවතින
අකුසල සිතේ ඇතිවෙච්ච චේතනාවක් නිසා නේද මෙහෙම උනේ කියන එක දන්නේ නැතිනම් ඕගොල්ලෝ අපිට කෙලින්ම මේ රූපේ ඉලක්ක වෙනවා අර සිත ඉපද නිරුද්ධ වෙලා ඒ සිතෙන් කරපු වැඩේ අපි අල්ල ගන්නවා කයට මේ දැනපු කෙනා කියලා. ඉතින් මේ වචන හිතන කියන කරන දේ සිත නිසා වෙනවා කියන නුවණ නැතුව කයෙන් කරනවා කියන නිම්ම ඇතිතා කය අනුවගේ ලෝභ දේශ දෙක නවත්තන්න බෑ. ඒ තා කාම භූමියේ ඉපදීම නවත්තන්න බෑ. මොකද අපි සිතින් කිරින් කයකින් තමයි දකින්නේ. නම් සිතින් කිරින් කියන ටික කයෙන් කරවන්න හේතු වෙච්ච කර්මයේ නැත්තම් චේතනාව අපිට අහු වෙන්නේ නැහැ. ඒ අකුසල සිත් අපිට අහු වෙන්නේ නැහැ. මේ විදර්ශනාව කියලා කියන්නේ ලෝභ ද්වේෂ දෙක පවත්තන්න බැරි වෙන්න ඕනේ මේ කය මුල් කරගෙන. ටික ටික මේ නුවණ දියුණු වුණාම ගෙදර දොරකදී වුණත් මේ මට බයිනවා හින් කියවුවා කියන තැනකින් පුද්ගලෙක් මෙන්න කර තරහ ඇති වෙන එක එන්නෙන් අඩු වෙනවා. නමුත් අපි කොච්චර බණ දැනගෙන හිටියත් අපි ප්‍රායෝගික ජීවිතේ හුරු වෙන්නේ නැත්තම් බැනුමක් කියලා යමක් හම්බ වෙනවා නම් බැනුමක් කියන වචනේ හම්බ වෙන තැනක ඇත්ත ඇටි මේක නේද? විදර්ශනාව කියලා කිව්වෙ මොකද්ද? ඇත්ත ඇටි බලන එක. සාමාන්‍ය ලෝකයට බැනුමක් වෙන සිද්ධිය විදර්ශනා කළොත් ඔබ ඒක තමයි භාවනා කරනවා කියලා කියන්නේ. සැබෑ ජීවිතය ඇත්ත දකින්නේ. එතකොට සාමාන්‍ය ලෝකයට බැනුමක් වෙලා බැනුමට ද්වේෂය අකමැත්ත පිටික ඇති කර ගන්නකොට දැනුම විදර්ශනා කරන්න දන්න හින්දා ඔයගොල්ලෝ ද්වේෂයෙන් නැහැ. මොකද්ද දැනුම විදර්ශනා කළොත් අපිට හම්බ වෙන්නේ? කය කියන එක අචේතනික මලමිනියක් බඳුයි කය අසුර කරගෙන පවතින පාටික සිටේ ඇතිවෙච්ච චෛතසිකය නිසායි මේ බඳු වචනයක් පිට වුනේ කියන එක දන්නවා. එතකොට මේ වගේ වචනයක් නිර්මාණය වෙන්න කය පිළිවෙල වෙන්න හේතු වුණේ මොකද්ද? චිත්තචෛතසික ටික. ඔබට බැනපු පුද්ගලයා හම්බ වෙන්නේ නැහැ කයෙන්වත් හිතෙන්වත්. එහෙම නැති වුණොත් කය උදව් කරගෙන චිත්තචෛතසික ටික නිසා බැනුමයි කියලා පනවන ලෝකේ ධර්මතාවයක් වෙච්ච සිද්ධිය ඔබට මේ බැන්න පුද්ගලයා කියලා බැන්න කෙනෙක් නිර්මාණය කරයි. අන්න જાති කිව්ව එක. දැන් බලන්න ඔබට බැනපු කෙනා නිර්මාණය කරගන්න මලමිනියක් වඳු කය කෙනාද? නෑ. බාහිර පුළුවන් කෙනෙක් මලමිනියද? නෑ. එහෙනම් බැනුම කියන ධර්මතාවයේ වචනය හදන්න පුළුවන් චිත්තචෛතසික ටික කෙනාද? නෑ. මේ අරමුණේ ඇත්ත ඇති හැටි නොදකිනකොට ඔබ නිර්මාණය කරගන්නට මෙයා තමයි වෙන්නේ කියලා. දැන් මේ බැනපු කෙනාගේ ඉපදීම හදා ගැනීම තමන් නෙමෙයි උපදවාගත්තේ පුද්ගලයා. දැන් පුද්ගලයාව හදාගත්ත හින්දා ඒ පුද්ගලයා කෙරෙහි තරහ ගන්න බැහැ අපිට. දැන් මේ ඉන්න සත්‍ය පුද්ගලයාට තරහ ගන්න අපිට පුළුවන්. අපි එතකොට අපි මේ තරහ ගන්නේ තව කෙනෙක් එක්කන ඒ කෙනාව තරහ ගන්න සුදුසු කෙනාව නිර්මාණය කරගෙන අපි තරහ ගන්න. ඒකයි අපිට කාරණම වෙන්නේ. නමුත් ඔබ ලෝකයා තරහ ගන්න අරමුණ ඔබ විදර්ශනා කළොත් ඔබට තරහව කියන එක අවලංගුයි. ඇලෙන්න ගැටෙන්න පුද්ගලී තරහ ගන්න පුද්ගලී කම් වෙන්නේ නැති වේ නාම කයින් රූප කයින්. ඔබ ඒ අරමුණ මෙනෙහි කළ නුවණින් පෙන්නන තාක් නුවණින් පෙන්නන්නේ නැති තාක් ඔබට පුද්ගලයා කම් වෙයි. අපි භාවනා කරනවා කියලා කියන්නේ සැබෑ ලෝකෙන් පලා යන්න හදන එකක් නෙමෙයි. සැබෑ ලෝකේ යථාභූත ස්වභාවය දකින්න එක. දකින්නකොට මේ ලෝකය දකින මට්ටමට මෝඩකමට අපිට ආපු දුක ගෙවෙනවා. අපි පුද්ගල භාවයේ නිර්මාණය කළ දුක් විඳින්නේ. එතකොට මේ ඉරියව්වක් වුණා අසම්මෝහ සම්පජන්‍ය කියලා කියන්නේ
සමෝහ භාවයේ දුරු වෙච්ච නුවණක් තියෙන්නට ඕනේ. වර්තමානයක ඒ තුල තියෙනවා අතීතය අනාගතය යන වර්තමානයේ කියන සියයකුත් තියෙනවා. ඇත්තකුත් තියෙනවා. ඒ හින්දා තමයි යානපායනවා ඉඳ ගන්නකොට හිට ගන්නකොට ඉදා ගන්නකොට ඇවිදිනකොට මේ හැම ඉරියව්වක්ම මම යනවා මම එනවා මම හිතා ගන්නවා මම ඇවිදිනවා කියන හැඟීම අනුශය වෙනවා. ඔබ මේ හැම තැනකම සිහිනුවන දෙක නොයදන මේ ඉරියාපතේ ගැන සිහිය නොයදන හැම වෙලාවකම අනුශය වෙනවා කියන එක තබා ගන්නට ඕනේ. ඔය ඉරියාපතයක විදර්ශනාව යෙදෙන හැටි. ඕකම ඉරියාපතයක තව සිහිය පිහිටවන හැටි තියෙනවා. සතිපට්ඨාන සිහිය පිහිටවන හැටි. ඒක තුල මෙච්චර ගැඹුරු නොවනක් වුණ හැබැයි ඔබ කොච්චර සිහිය පිහිටුවොත් යම් දවසක ඔය ඉරියව්වට ඔබේ අසම්මෝහ සම්පජන්‍ය නැත්තම් විදර්ශනා ඥානය ඔය විදිහට යෙදුනොත්මයි ඔබ කාම භූමියේ ඇත්ත නොවෙන්නේ කියන එක මතක තබා ගන්නට ඕනේ. විදර්ශනාව කියලා කියන්නේම ලෝකයට හම්බ වෙන සීමාව තුල ලෝකයට හම්බ වෙන ධර්මතා තුල පවතින ඇත්ත දකිනවා. ලෝකයට හම්බ වෙන ධර්මතා එහෙමම ගන්නවත් නෙමෙයි එහෙම එකක් නැහැ කියනවත් නෙමෙයි. ඒ තුල ලෝකයට තරහ පුද්ගලයෙක් හම්බ වෙනවා නම් ලෝකයට තරහ පුද්ගලයෙක් හම්බ වෙන්නේ මෙන්න මෙහෙම ධර්මතාවයක් තියෙන තැනක නේද? මෙහෙම සිද්ධියක් වෙන තැනක ඇත්තම දන්න කම නිසා නේද කියලා දකින්න. ඊට පස්සේ ඉරියාපතේ සිහිය ගත්තොත් ඒක ගොඩාක්ම සියුම්. හිත සමාධි කරගන්න දෙහිවිම උපකාරක ධර්මයක් ඉරියාපතේට සිහිය තියාගන්න එක. දැන් මම ඔය ඉස්සෙල්ලා මතක කරනවා සිහිය කියන්නේ අතීතය අනුව යන්නේ නැතුව අනාගතය අනුව යන්නේ නැතුව වර්තමානයේක හිත තියනවා කියන කෘත්‍ය හරියට වෙලා තියෙනවා නම් ඔබ ඉරියාපතේ හොඳට සිහිය තියනවා කියලා කිව්වේ. මම මේ ඉරියාපතේ භාවනාව කරන විදිය හරිද කියලා ඔබටම බලා ගන්න පුළුවන්. මොකද්ද ඒ කරන සිද්ධියෙන් අතීත දේවල් එක එක සිහි කරලා හිතට අතීතයේ අනුව යන්න ඉඩ නැති වෙලා නම් අනාගතය අරමුණු කරගෙන සිහි කළා එක එක දේවල් කරන්න ඕනේ කියන තැන නිර්මාණය වෙලා නැතුව වර්තමාන සිද්ධාන්තයක් තුල ඔබ රඳවලා තියෙනම් අන්න මේ සතිපට්ඨානෙන් කරන බලාපොරොත්තු වෙන අර්ථය ඉපදිලා. එතකොට ඒ කියන්නේ චිත්තෝවා චිත්තෝම් හේති පචානාති. හිත ගන්නකොට හිත ගන්නවා කියන දැනුම් සහිත බව ඇතුව හිත ගන්න කියනවා. ඔගොල්ලෝ කවද්ද මට කියන්නේ ජීවිතේ කවදාවත් මම කියනවා ඉරියාපතේ සිහියෙන් ඔගොල්ලෝ කරලා නැහැ කියලා. ඔගොල්ලෝ හැමදාම නැගිටින්නේ බහැර අරමුණක් දිහා බලාගෙන අපිකින් බෝතලේ ගන්න ඕනේ කියන තැනක සිහියෙන් බාහිරයට යොමු වෙච්ච සිහියෙන්ම නැගිටලා තියෙනවා මිසක බෝතලේ ගන්න යනවා ඔරලෝසුව ගාවට යනවා කියලා බාහිර වස්තුවකට සිහියෙන්ම ගිහිලා තියෙනවා මිසක ආධ්‍යාත්මික කයේ ක්‍රියාවට සිහියෙන් ක්‍රියාවට අවදි වෙලා තියෙනවද බලන්න. ඕනනම් අපිට පුරුදු වෙන්න පුළුවන් නම් ගොඩාක් වටි ඇත්තටම හිත බොහෝ සෙයින් සංවර කරන්න හරි ඉක්මනට හිත එකඟ කරන්න ඉවහල් වෙන කමඨහන ඉරියාපතය. ඒ කියන්නේ කෙනෙකුට මේ කමඨහන කොච්චර සියුම්ද කියනවා නම් උදේ 6 ඉඳන් හවස 6 වෙනකම් එකම එක චිත්ත සමාධියක හෙල්ලෙන්නවත් නැතුව ඉන්න පුළුවන් සමාධියක් තියෙන කෙනෙකුට ඉරියාපත භාවනාව විනාඩි 5ක් කරන්න බැරි වෙනවා. සමාධිය කියනවා කියන එක ඒතරම් මහා ලොකු දක්ෂකමක් නෙමෙයි. අපි හිතනවා නම් හරියට පැය ගණන් හිටිය පැය දෙක තුන හිටිය හිතේ යම් චිත්ත සමාධියක් ඇති වුනහම ඒ සුඛයට සැපයට
ඉන්න එක ඒ තරම් දෙයක් නෙමෙයි. හැබැයි වීදුරු බඳුරක් ඔලුක් විදියාගෙන ඉඳගෙන ඉන්නවා වගේ. නැගිට්ටා මත යනවා ටික දවසකින් ටික වෙලාවක. ඒකෙන් ඉඳගෙන ඉන්නකම් විතරයි පුළුවන්. නමුත් මේ ඉරියාපතේ තුල ඇති කරගන්න පුළුවන් කෙනෙකුට සමාධියකේ සමාධිය වැටෙන්නේ නැහැ දීචයකට. මොකද සමාධිය වැටෙන්න පුළුවන් තැනදීම යා සමාධියක් ඇති කරගත්තාම ඉඳගෙන ඉන්නකොට નિરાයාසයෙන් සමාධිය ඉරියව්වට ආවත් යාගේ සමාධිය වෙනස් වෙන්නේ. එතකොට කොහොමද අපිට පුළුවන් නම් හිත ගන්නකොට තමන්ගේ කය පැත්තට සිහිය යොමු කළා හිත ගන්නවා කියන සිද්ධාන්තයේ දැනුම් සහිතවම හිත ගන්නවා. හිත ගන්න කියලා මෙනෙහි කරනවා නෙමෙයි. අපි කියමු මම මොහොතෙන් යන්න ඕනේ කියන අදහස චේතනාව ඇතුව නැගිටිනවා. නැගිටිනකොට මූණ හොදන්න යනවා කියන තැන ඉලක්ක කරලා ටැප් එක ඉලක්ක කරගෙන හිත බාහිරට යොමු කරගෙන නෙවෙයි. අර අදහසට මූණ හොදන්න යනවා කියලා නැගිටින්න හදනකොට නැගිටිනවා කියන ඉරියව්වට කය කෙලින් කරන එකට නැගිටිනවා කියන ටික දැනුම් සහිතවම කරනවා. ඊට පස්සේ මූණ හොදන්න යනවා කියන තැනට ගත්තාම අඩියක් තියෙන ගානේ කය පැත්තට යනවා කියන ධර්මතාවයට සිහියෙන් කරනවා. මේකෙන් මතක් කරන එක දෙයයි. බාහිර ආරම්මණයන්ගෙන් ඔබ මුදවන්න. අතීතය අනුව යන්නේ නැහැ, අනාගතය අනුව යන්නේ වර්තමානයේක බාහිර ආරම්මණයන්ගෙන් ඔබව අතහැරවලා මේ කය කෙරෙහි සිහිය තබා ගන්නවා. මේ කය කෙරෙහි සිහිය තබා ගන්නකොට බුදන්නවද වෙලා තියෙන අර්ථය කොච්චරද කියලා. ඔබ පැය කාලා ඉඳගෙන හිටියොත් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතනය අනුව ගිය ආයතනයන් අරමුණු කරමින් යන හිත වළක්වන්න ලොකු උත්සාහයක් කරන්න වෙයි. මොකද මතක තියාගන්න ආපහු පැය භාගයක් ඔබ කාලක් ඉඳගෙන හිටියොත් බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස අරමුණු කර පවතින හිත වළක්වන්න ඔබට ලොකු උත්සාහයක් කරන්න වෙයි. මොකද හිත නිතරම බාහිර අරමුණු කරනවා. නමුත් ඔබ දන්නවද ඔබ මේ තමන්ගේ කය කෙරෙහි යොමු වෙච්ච සිහිය එක මොහොතකට ගන්නකොට එක්වරම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන අනුව ගිය සියලුම අරමුණු ටික එක මොහොතකට විද්වාංශනය කරලා තියෙනවා. ඔබ මේ කය පැත්තට යොමු වෙච්ච පමණකින්ම ඔබේ හිත රූපයට නැඹුරු වෙලා නැහැ, සද්දයට නැඹුරු වෙලා නැහැ, ගන්ධයට නැඹුරු වෙලා නැහැ, රසයට නැඹුරු වෙලා නැහැ, පොට්ටබ්බයට නැඹුරු වෙලා නැහැ, ධර්මාරම්මණයට නැඹුරු වෙලා නැහැ. නූපන් කෙලෙස් උපදින උපන් කෙලෙස් වැඩි දියුණු වෙන්න තියෙන ශේත්‍රය අතහැරලා තියෙනවා. මේ කායගත ඒකයි බුදුජානක දේශනා කරනවා මහණෙනි යමෙක් කායගත සතිය නොවඩන්නේ නම් එයා නිවන නොවඩන්නේ වෙයි. කායගත සතිය දැන නොගන්නේ නිවන දැන නොගන්නේ වෙයි. කායගත සතිය නොවලඳන්නේ නිවන නොවලඳන්නේ වෙයි. කායගත සතිය අවබෝධ කර නොගන්නේ නිවන අවබෝධ කර නොගන්නේ වෙයි. කායගත සතිය නොයදුනේ නිවන නොයදුනේ වෙයි. මේ විදිහට දේශනා කළ සූත්‍ර බොහෝයි. යමේ කායගත සතිය වඩන්නේ නිවන වඩන්නේ වෙයි. කායගත සතිය වළඳන්නේ නිවන වළඳන්නේ වෙයි. මේ විදිහට දේශනා කළ සූත්‍ර කී. මොකද කොහොමද නිසාද ඔබේ ලෝකය තියෙන්නම අපේ ලෝකයේ තියෙන්නම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියලා බාහිර ආයතන ටික අරමුණු කරගන්නයි. ඔය මතයි සියලුම බැඳීම් තියෙන්නේ. ඔය මතයි සියලුම ගැටීම් තියෙන්නේ. ඔය මතයි සියලුම අපේ ක්‍රියාකාරකම් තියෙන්නේ. ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ටිකට කියනවා මායාවේ ශේත්‍රය කියලා. මායාවේ ඉඩම කියලා. එතන ඉන්න කෙනාට බාහිර මෙහෙම දැන් අපි මේ කකුලුව ඇස්තේ දාගෙන ඉන්නවා වගේ අපි ඉන්නේම රූපේ පැත්ත බලාගෙන, ශබ්ද පැත්ත, ගන්ධ පැත්ත, රස ස්පර්ශ පැත්ත බලාගෙන ඉන්නේ. ඔය විදිහට පවතින අපේ මානසික මට්ටම තියෙන්නේ මායාවේ ඉඩම.
ඔය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ බාහිර ආයතනය ගත්තාම මායාවේ ඊටම ඔය තුල ලෝභ දේශ මොහ අකුසල ධර්ම රැස් නොවි කෙනෙකුට ඉන්නවා කියන එක බෑ. පෙනෙන රූපයෙන් ප්‍රියමනාප රූපේ ලෝභ සහගත කරලා ලෝභය ඇති කරනවාමයි. අප්‍රියමනාප රූපය ගැටීම ඇති කරනවාමයි. උපේක්ෂා සහගත රූපේ මෝහය ඇති කරනවාමයි. සද්දයට යම් කිසි කෙනෙක් චරත වික්කවේ සකේ දෙතිසේ කියලා මහන්නේ සිය පියාගෙන් උරුම වෙච්ච භූමිය හැසිරෙන්න කියලා මේ සතිපට්ඨාන බුදුරජාණන් වහන්සේ පෙන්නේ පියාගෙන් සතු විට යම් කිසි කෙනෙක් කය කෙරේ සිය යොමු කළ පමණකින්ම මායාවේ ගෙඩෙමින් නිදහස් වෙනවා. ඔබට පෙන්වා අරබන්ගේ සකුණාගි කියලා සූත්‍රයක් තියෙනවා. සකුණාගි සූත්‍රයේදී සකුණාගි කියලා කියන්නේ මේ උගුස්සට නම. උගුස්ස රාජය උගුස්සට නම. මේ දවසක් එක කුරුල්ලෙක් අර බී කුරුල්ල කියලා කියන චූටි කුරුල්ලෙන කුරුල්ලෙක් අවුව වෙලාවක අවුවට අපතප ගලක් උඩ ඉන්නවා. මේ උගුස්සෙක් ඇවිල්ලා එකපාරටම කුරුල්ලව නියපොතුලින් දැහැගෙන යනවා. යනකොට කුරුල්ලා බයිනවා කාටද? ඌට. තොට හොඳ වැඩේ. කොහොම වෙලා මාදී තොට ඔහොම වෙන්නමයි තිබුණේ තෝ ඛණ්ඩමයි වටින්නේ කිය බයිනවා දැන් තමන්ට. බුස්සහනවා. තොපොටම දැනගන්න බෝ ගත්තේ මම බම්බ බයින්න ඕන මේ තරහකාරයම මට නෑ. මට සුදුසු තැන හිටියේ නැති හින්දා මම ඔබට අහුුනේ. මම ඔබට අහුනේ මගේ වරද නිසායි. ඒ නිසා මටම තමයි දැනගන්න තියෙන්නේ. මට සුදුසු තැන හිටියනම් මම ඔබට අහුවෙන්නේ. ਪਰ කින හරි ඔබට සුදුසු තැන මොකක්ද? මට සුදුසු කැට සහිත ඔය හාව කුඹුරු තියෙන අන්නේ කැට සහිත කුඹුරු වල. ඒ උගසකින හරි. මම ඔබ කියන තැනට දාලා ඒත් මම ඔබ අල්ලනවා. ඔබ එහෙම කියනවා. කැමති. දැන් දෙන්න කතා කරලා ආපහු උගුස අරගෙන එනවා. ඇවිල්ලා කැට සහිත කුඹුරක් උඩ නියරක් උඩින් තියලා ඔබට සුදුසු තැනක් බලාගෙන හරි කියපන් මම ඇවිල්ලා ඒක කරන්න කියලා උගුස උඩට යනවා. කුරුල්ල දැන් කැට කුරුල්ල හැංගෙන තැනක් බලලා දැන් හරි එන්න වෙයි කියනවා. එතකොට උගුස වේගෙන් එනවා. එනකොට අර කුරුල්ල කරන්නේ ඒක ළඟදී චූට් කැටයක් එතකොට ඉන්නේ. අර උගුසට ලං වෙනකොට ආපු වේගය පාලනය කරගන්න බෑ. දෙල්ල නියරේ වැදිලා හිටලා ගන්නවා. නම් කුරුල්ල වේලෙනවා. මොකද එයා සුදුසු තැන හිටපු නිසා. ඉස්සෙල්ලා එයාට සුදුසු තැන හිටියේ නැති හින්දා උගුසට අහුණා. මහණෙනි ඒ වගේ නුඹලට නොසුදුසු තැන ඉන්න එපා. උගුස්ස වගේ තමයි පවිතු මාරය. නොසුදුසු තැන හිටියොත් ඒකාන්තයෙන් පවිතු මාරයට ඔබල බහුව වෙනවා. ඔබලට ඇහැගෙන යනවා ජරා මරණ සතරට. මොකද්ද පවිතු මාරයට අහිමි තැන? රූපය, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. ඇහැ කන දිව නාසය මේ ටික. එතකොට මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ පැත්තේ හිටියොත් ඒකාන්තේ මායя සතු ඉදම මායයට අහු වෙනවා. එතකොට දුක එනකොට ජරා මරණ දුකට යනකොට කැටපොරුලට වගේ තමන්ට බැලලා හොඳ වැඩිමකට. ඔබට ඔහොම වෙලා මත යොමු දුක එන්නමයි තිබුණේ. ඇයි දුක එන්න පුළුවන් තැන හිටපු හින්දා උඹට දුක ආවේ කියලා තමන්ටම දැනගන්න තමයි තියෙන්නේ මේ විදිහට ඉඳලා. හරිද? මොකද බුදුරජාණන්සේ කල්ලාටුව වෙන්නවා කැටකුරුල්ල උගුසට අහුනේ කැටකුරුල්ලගේ වරදේ මේ උගුසගේ වරදින් හින්දාද? කැටකුරුල්ලගේ වරදින් හින්දානේ. එතකොට බුදුරජාණන් වහන්සේ මායාවේ ශේත්‍රය පෙන්වනවා. ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්නසලු මිදෙන්නේ මේ භූමියේ ඉන්න කෙනා. ওই භූමියේ ඉන්න එපා උතන කියලා පෙන්වලා තියෙනවා. එතකොට Tamanට නොසුදුසු තැන මොකද්ද? රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ධම්ම කියන ආයතන ටික.
ඕකේ දරුවෝ කියමින්, ගෙවල් කියමින්, රාම් රිදී මුතු මැණි ඥාන වාහන කියලා ඔය රූපායතන සද්දායතන ඇතුලේ වටිනාකම් දීලා පුද්ගල භාවයන් මවාගෙන ඒව ඇතුළ ගනුදෙනු කර ලෝකයක් හදාගෙන අපි ඉන්නකොට කැටකොල්ල හරියට කොහේ හිටියා වගේද? ගල උඩ හිටියා වගේ. ඊට පස්සේ මව්මල දුක එනවා, පියාමල දුක එනවා, රන් රිදී මුතු මැණික් නැති වෙච්ච දුක එනවා, අසාධාරණ කම් කරපු දුක එනවා. ඒ වෙලාවට කාටවත් බයින්න එපා. හොඳ වැඩේ තොට හොඳම වැඩේ. ඒකද දුකෙන්ද පුළුවන් තැන හිතපු හිඳයි උඹට දුක ආවේ කියලා Tamanටම දැනගන්න. එතකොට එහෙනම් මේ දුක නොයන තැන කොතනද? බුදුරජාණන් වහන්සේ අහනවා කැටකොල්ලට සුදුසු තැන කොතනද? කැටසහිත කුඹර වගේ. එහෙනම් මහණෙනි මායයට හසු නොවන භික්ෂුවට අයිතිසේ මොකද්ද? සතර සතිපට්ඨාන. චරත වික්‍රේ සකේ පෙත්තිසේ මහණෙනි පියාගෙන් උරුම වෙච්ච ඉඩමේ ඉන්න. එහෙම ඉන්න උඹලා ජරා මරණ මායයට හසු වෙන්නේ නැහැ. ජරා මරණ දුකට හසු වෙන්නේ නැහැ. ඕගොල්ලන්ට අජරාමර බව, ජරා මරණ දුක එපා නම් ওই ඉඩමෙන් වෙන්නේ. මේ භාවනාව කියලා තව පැත්තකින් කියන්නේ මේකයි ඕගොල්ලෝ ඉන්න භූමිය දුක්ඛයිතයි. ඔය භූමියේ දුක් දකින්න, ඔය භූමියෙන් අයින් වෙලා දුක නොයන භූමියකට එන්න. ඒ දුක නොයන භූමිය තමයි මොකද්ද? කාය වේදනා චිත්ත ධම්ම. ඔබ නිතරම කය කෙරේ හිත තබාගෙන ඉන්නවා නම් නැත්තම් මේ කය උපදින ස්පර්ශයෙන් උපදින වේදනාවන් කෙරෙහි ඇත්ත දකිමින් ඉන්නවා නම්, එහෙම නැතිනම් චිත්ත ධර්මයන් කෙරෙහි ඇත්ත දකිමින් ඉන්නවා නම්, චෛතසික ධර්මයන් කෙරෙහි ඇත්ත දකිමින් ඉන්නවා නම්, කාය වේදනා චිත්ත ධම්ම කෙරෙහි සිහිනුවණින් ඉන්න ඔබට ওই ටික එකතු කරලා ලෝකෙම වවන්න බෑ. ওই ටික එකතු කරලා ඒකයි මහිතාව. මේ කන බොන ආහාරයේ සතර මහා ධාතු රූපය කාය අසුර කරගෙන පවතින චිත්තචෛතසික ටික නිසා මේ කාය කෙලවීම වෙනව නේද කියලා බලනකොට යන පුද්ගලයන් නිර්මාණය කරගන්න බෑ. අඬන්න බැලගෙන පුද්ගලයන් නිර්මාණය කරගන්න බෑ. නමුත් ඔබේ කාය වේදනා චිත්ත ධර්ම කියන ටිකේ නොහිටියොත් හම්බ වෙන්නේ මොකද්ද? අර යන පුද්ගලයා අනේ අර පුද්ගලයා වැටුණා නේද කියලා කම්පාවක් එයිද නැද්ද? එනවා. එතකොට කාය පාඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුයි. කාය මලමිනියක් වගේ කාය අසුරු කරගෙන පවතින චිත්තචෛතසික සිටි ඇති පාටික චෛතසික නිසා මේබඳු ශබ්ද රූපයක් පිටුණා නේද කියලා දැක්කොත් ඔබට බැනපු පුද්ගලයා නාමකයින්ව රූපකයින්ව හම්බුනේ නැති. ඔබට ඒ කාය කෙරෙහි, ඒ චිත්තය කෙරෙහි, ඒ චෛතසික කෙරෙහි ඇත්ත ඇති ඔබට බලන්න බැරි සතිපට්ඨාන සිය පිටවන්න බැරි වුණා. ඔබට හම්බ වෙලා තියෙ කවුද? බැනුම් පුද්ගලෙක්. බැනුම් පුද්ගලෙක් නිර්මාණය වෙලා ඔබ බැනුම්ත් අහලා තියෙයි. බැනුම් කෙනාට ඊට පස්සේ බයින තමන් කියන පැත්තේ චිත්තජයකට හම්බ වෙලා තියෙන බයින තමම තිති. මේක නෙමෙයි මේ ලෝක නිර්මාණය කියන්නේ. ඔබට තමයි මම ඔය හැමදාම කතා කරන්නේ අපේ කෙලස් ටිකට ලෝකෙ උපදවා ගන්න කියන සිද්ධිය කියන්නේ. එතකොට මෙතනදී මේ ඉරියාපතේ අපි කරන්න ඕනේ. හොඳට බලන්න මේ ආනාපාන සති භාවනාවේ ඉඳලා සති නිමිති තියාගෙන ආස්වාද ප්‍රස්වාසයේ කෙරෙහි සිහියෙන් ඉන්නකොට දැන් Taman කෙරෙහි සිහිය. ඒ කරන්න ගියත් බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන බාහිර ඉදමෙන් වෙනවා. ඊට පස්සේ ඉරියාපතේ ඔබ නැගිටිනකොට නැගිටිනවා කියන දෙයට සිහියයි. කෝපේ ගන්න නැගිටිනවා කියලා කෝපේ කියන තැනට ඇස් දෙක තියාගෙන මෙහෙ හිටගෙන ක්‍රියාව කරන්නේ නැහැ. වෙනදකලේ අපිට ප්‍රායෝගිකව කරන්න පුළුවන් නම් ටිකක් ඉඳ තියෙනවා නම් ඉරියාපතේ භාවනාවක් වගේ එළිය රස්නේ නැත්නම් අපිට පැයක් විතර ඇත්තටම මේ ඉරියව්ව හුරු වෙන්න පුළුවන් නම් නිකන් හඳුනා ගන්නවත් පුළුවන් නම් මෙහෙම එකක් තියෙනවා කියලා. අතිශයම වටිනවා. ඕගොල්ලන්ට පුදුම හිතේ මං කිව්වේ මොනතරම් වෙනස්ද කාය කෙරෙහි සිහිය තබාගෙන ඉරියව් පවත්වන එක බාහිර ආරම්භණයට හිත තබාගෙන ඉරියව් පවත්වන එකත් අතර අනසත පොළොව වගේ වෙනස් නේද කියලා තේරෙයි. ඒකයි මම කිව්වේ අපිට ඒක කොච්චර නොහුරුද කියනවනම් උදේ 6 ඉඳන් හවස 6 වෙනකම් එකම සමාධියේ ඉන්න කෙනාට කාය කෙරෙහි පිහිටි සිහිය කටයුතු කරන්න බෑ. එච්චරට මේ කායගත සතිය තීව්‍රයි.
කායගත සති කියන්නේ මොකක්ද? කාය අනුව ගියා වූ සිහිය. ඔබ නැගිටිනකොට මං අද දොර ගාවට යනවා කියලා දොර කියන දෙයට සිහිය යොමු කරලා දොර දිහා බලාගෙන නැගිටිනකොට ඔබට කායගත සතිය තියෙනවද? ඔබ හිතෝම හේති බජානාති මේ හිත ගන්නකොට හිත ගන්නවා කියන සිහියෙන් කළා තියනවද? නැහැ. ඔබට සිහිය තියෙන්නේ කොහෙද? වාස්තවම තමයි. මම මේ කෝපේ ගන්න යනවා කියන තැනකින් ඔබ යන්න ක්‍රියාව කරනවා මොකේද? කෝපේ ගන්න තැනකින්. ඔබ කය කෙරෙහි සිහිය තියාගෙන ඉරියව් යන ගච්ඡන්තෝ ගච්ඡාමිති පජානාති යනකොට යනවා කියන ක්‍රියාවට නුවණින් ඔබ කළා තියනවද? නැහැ. එතකොට කෝපේ මම මේ පුටුවේ ඉඳ ගන්නවා කියලා ඉඳ ගන්නකොට ඔබ පුටුවට සිහියෙන් ඉඳ ගන්නවා කියන ඉරියව්වට සිහිය තියෙද? නමුත් ඔය සිද්ධියම කළා බලන්න කෝපේ ගන්න ඕනේ. කෝපය අරගෙන පුටුවේ ඉඳ ගන්න ඕනේ කියන සිද්ධිය කළා බලන්න හිත ගන්නවා කියන තැනටම සිහියයි තමන්ට ඉලක්කයට යන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ යනවා කියන අරමුණක් ගානේ කයි චලනයේ පැත්තට සිහිය. ඒ කියන්නේ අඩියක් තියෙන දැනුම් සහිතව මේ අඩිය ගන්නවා දැනුම් සහිතව මේ අඩිය තියෙනවා දැනුම් සහිතව මේ අඩිය යනවා කියන සිද්ධිය තුලම ඉන්නවා යා. බාහිර වස්තුව කියලා කරගෙන පේනවා හැප්පෙන්නේ නැතුව යන්න පුළුවන්. හොඳට. ඔයගොල්ලන්ට හිතේ කාය කරේ දියේ තබාගත්තු ගප්පු කොහොමද ඉස්සරේ යන්නේ? ඉදිරියේ ගල් මුල් වල හැප්පෙන්නේ නේද කියලා නෑ. එහෙම හැප්පෙන්නේ නෑ. ඊට පස්සේ කෝපේ ගන්නවා කියන එක කරනකොට බලන්න වෙනදට කෝපේ දිහා බලාගෙන නම් අත දැම්මේ කෝපේ දිහා බලාගෙන නම් අත ගත්තේ. දැන් එතකොට මෙයාට එනවා මොකද්ද? සත්‍ය සම්පජානය එනවා. සමීචිතේ ප්‍රසාරිතේ සම්පජානකාරී හොති. දැන දැකම දැන් කෝපේ ගන්න අපි කියමු මෙන්න මේ. දැන් වෙනද අපි කලේ වතුර බෝතලේ ගන්නවා කියලා සිහිය මොකේද? වතුර බෝතලේ ගත්තා කියන තැනක. නමුත් දැන් සමීචිතේ ප්‍රසාරිතේ සම්පජානකාරී හොති. ප්‍රසාරිතේ අත දිග හරිනවා. දැන් මේ බෝතලේ ගන්නවා කියනකොට මේ ගන්නවා කියන සිද්ධාන්තයට අත පැත්තට දැනුම් සහිතවම මේක කළා. ඊට පස්සේ අත හකුලනවා කියන දැනුම් සහිතවම ගත්තා. Tamanට මේ බෝතලේ කියන එක ඇත්ත වෙලා රාග දේශ මොහ යන්නේ ඉන්නේ. ඒක ගොඩාක් තියුණු සිද්ධියක්. ඒක මට ඇත්තටම ඕනුනේ මේ භාවනා වැඩසටහනේදී ඔයගලන්ට සතිපට්ඨාන වඩන හැටි උගන්වන්න. ප්‍රායෝගිකව අපි කවුරුවත් කරන්නේ ඒක අපි කොච්චර භාවනා කරන අය වුණා භාවනා කරන වෙලාවට සිත ගැන සිතුවිලි ගැන හෝ රූපේ ගැන බලනවා අනිත් වෙලාවට අපි ඉන්නෙම අපේ ජීවිතයේ තියෙන්නෙම කොහෙද මායя සතු ඉදමේ ඉඳගෙන ජීවත් වෙන්න වෙලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඔයගලන්ට ක්‍රමයක් කියලා දුන්නා මායя සතු ඉදමේ නැතුව පියාසතු ඉදමේ ඉඳගෙන ජීවත් වෙන්න. වැඩට යන්න, ගෙදර දොර අතුපතු ගන්න, වළම්පයන් ටික හොදන්න, දරුවට කවන්න, බොවන්න, නාවන්න, අන්දවන්න, බලන්දවන්න, රෙදි ටික හොදන්න පියාසතු ඉදමේ ඉඳගෙන. මේ කය කෙරෙහි යොමුච්ච සිහිය මොගොල්ලෝ අහලා ඇති. කුරුරට වාසී අය ගැන කියනකොට යටත් පිටින් දැසිදස්කම් කරුවෙක්වත් සතිපට්ඨානේ නැතුව කායගත සතිය නැතුව වතුර කලයක් වගේ යන්නේ නැහැ කියලා අහලා තියෙනවද? අල්පිරානේ එතකොට මොකද දැසිදස්කම් කරුව බව භාවනා කරන කාය කෙරෙහි මොකද කුරුරට වාසී පෙන්නවා හැම වෙලාවෙම ස්වභාවයෙන්ම ප්‍රඥාවන්තයි කියලා. අන්න ඒ මොකද ජීවත් වෙන්න භූමියක් තියෙනවා. ඉතින් මේ භාවනා කරනවා කියලා එක පැයකට පැය භාගයකට දෙකකට කරන පොඩි විහිළුවක් වගේ දෙයක් නෙමෙයි ඇත්තටම. අපි මේ වගේ දෙයකින් ඉගෙන ගන්නවා මුළු ජීවිතේම සමහර විට මේ එක විනාඩිය
මගේ මුළු ජීවිතේම හැදෙන විනාඩියක් වෙන්න පුළුවන් අපි හරියට ඉගෙන ගත්තොත්. මේ එක දවස් දෙක මෙතනින්ම මිදෙනවා නෙමෙයි. හැබැයි ඒ කාන්තෙන් මිදීම සඳහා යමක් මම ඉගෙන ගන්නයි නේදවත් එක තමයි වෙනවා. ඒ නිසා හොඳට අපි මේ භාවනාව කියන එක ඉගෙන ගන්න ඕනේ. මොකද්ද මේක ඉතලා අර්ථය ඉගෙන ගන්නවා කැටි කළා. මාර්ය සතු ඉදම තමයි දුක කියලා කිව්වේ. ඒ කිව්වේ තව කෙටියෙන් ගත්තොත් චතුරාර්ය සත්‍ය මම කැටි කළා ගත්තොත් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන හයේ ජීවත් වෙන නිම්මට මතක් කළොත් අපි දුක කියලා. ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ආනෝ කියන පැත්තට යොමු කරන ලෝභ, දේශ, මොහ කියන අකුසල නැත්නම් තණ්හාව තමයි හැම වෙලාවෙම ඒ ආයතන පැත්තට අපි යොමු කරන්නේ. ගෙදරට තියෙන තණ්හාව, දරුවන්ට තියෙන තණ්හාව, මිලමුදල් වල තියෙන තණ්හාව නිසා තමයි අපි ওই භූමියේම ඉන්නේ. ওই තණ්හාව අඩු වුණොත් තමයි අපි ওই භූමියේ නිදහස් වෙන්නේ. ඒ හින්දා තණ්හාව අඩු වෙලා ওই බාහිර ආයතනයේ තියෙන භූමියේ නිදහස් වෙන්න අපි ටික ප්‍රායෝගිකව ඒ වෙනට හුරු කරනවා. තණ්හාව ගෙවිලා ලෝකේ නිදහස් වෙන වැඩ පිළිවෙලක් මොකද්ද? පියාසතු ඉදමේ ඉන්න. කායගත සතිය උරු කරනවා. රහතන් වහන්සේලා කියන්නේ දිවි ඇතිතා කාය කෙරෙහි පිහිටි වෙන් නොවුණු සිහියෙන් යුක්තයි. රහතන් වහන්සේලා කියන නමක් තියෙන මොකද්ද? අනිකේතසාරී, අනෝකසාරී. නිකේතනය කියලා කියන්නේ මොකේද? නිකේතන නෑ නිකේතන හෝටල් නේද? නිවාඩු නිකේතනදී නිවාඩු නිකේතන හෝටල්. එතකොට අපි තමයි නිවාඩු නිකේතන හෝටල් ගානේ රස්තියද වෙන්නේ. ඇයි මොනවද නිකේතන කියන්නේ? බුදුරජාණන් වහන්සේ ඇහැට නිකේතනේ රූපේ නිකේතනය. කාට නිකේතනේ? ශබ්දේ නිකේතනය. නාසයට නිකේතනේ ගන්ධේ නිකේතනය. දිවට නිකේතනේ රස නිකේතනය. කාය නිකේතනේ පොට්ටබ්බේ. මනස නිකේතනේ ධම්මයි. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම වලට කියන නිකේතන කියලා මේ ධර්මයේ. රහතන් වහන්සේ කියන අනිකේතසාරී නිකේතන ගානේ හැසිරෙන්නේ රත්‍යද වෙන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ආයතන ටිකේ රත්‍යද වෙන ගතිය නිකේතන වල නතර වෙන්නේ නැති නිසා රහතන් වහන්සේලා හඳුනන මොකද? අනිකේතසාරී කියලා. විඥාණයට බැසගෙන ඉන්න මේ කයට කියන ඕකය කියලා. ඕකේ කියන්නේ බැස ගන්නවා කියන එක. රූපය කෙරෙහි තණ්හාවෙන් බැඳුණු විඥානේ මේ කය හැසිරෙනවා. වේදනාව කෙරෙහි සංඥාව, සංකාරය, විඥානය කෙරෙහි තණ්හාවෙන් බැඳුණු විඥානේ මේ කය හැසිරෙන නිසා නිතරම අපි මේ කයට ගැටගෙන මේ මම කියලා. මගේ ඇහැ, මගේ කන, මගේ දිව කියලා මේ මම කියන හැඟීමෙන් ඉන්න නිසා තමයි මට අත තියෙනවා, පාය තියෙනවා, කකුල් තියෙනවා. මම දැන් ඉඳගෙන හිටගෙන නිදාගෙන කියලා බලවන්න පුළුවන් මේ පැත්තේ. රහතන් වහන්සේට එහෙම එකක් නැති නිසා අනෝකසාරී කියන ඕකේ ඇතරෙන්නේ නැහැ. මගේ අත, මගේ කකුල්, මගේ ඇහැ, මගේ මම ඉඳගෙන හිටගෙන නිදාගෙන කියන හට්ටමක් නැහැ. ඒ හින්දා රහතන් වහන්සේට කියනවා මොකද්ද? අනෝකසාරී. රහතන් වහන්සේගේ ප්‍රධාන ගුණයක් මොකද්ද? අනිකේතසාරී, අනෝකසාරී. මේ හෝටල් ගානේ රස්තියද වෙන්නේ නැහැ. තමන් නිර්මාණය කරගෙන මේ කයි වැස ගන්නක් නැහැ. වාසය කරන්නේ මොකේද? කායගත රූපය ගැන ගත්තොත් රූපේ ඇත්ත දෙහිදී නොනයි. නැත්තම් මේ මම ඉඳගෙන කියන එකක් නෑ, කියන ඉරියව්වේ නෑ, දැසගෙන නෑ. කය අතුරු කරගෙන පවතින සිටී ඇති චේතනාවට මේ කය පිළිවෙල වෙච්ච ඇතිගෙන නුවණයි. ඒක බලලා උච්චර බලලාද කියනවනම් ප්‍රතිපලයක්. මෙහෙම ජීවත් වෙනවා. Taman නොවන තැනකින් කියන තන උත්තරයක්. ඒකට මට ඕනේ මේ ටික මතක් කරගන්න. රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ වෙන නොවුණු සිහියෙන් කාය වේදනා චිත්ත ධම්ම කියන ධර්මතා හතර කෙරෙහි වෙන නොවුණු සිහියෙන් යුක්තයි. ඒ සිහිය වෙන්නේම නැහැ. ඒ හින්දා එයාට තමන් නිර්මාණය වෙලා නැහැ. අනුනිර්මාණය වෙලා නැහැ. අපි දැක්කා රූපේ සතර මහා ධාතුයි කියලා බලලා කය ඇසුරු කරගෙන පවතින
සිතේ ඇති අකුසල චේතනාව නිසා මේ වචන පිට වුණා කියලා දැක්කොත් තරහ පුද්ගලෙක් නිර්මාණය කරගන්න යම්සේ බැරි වුණාද යම්සේ නොලැබුණාද ඒ වගේ සතිපට්ඨානය කෙරෙහි සිහියෙන් ඉන්න රහතන් වහන්සේට කිසිම ඉරියව්වක පුද්ගල භාවයක් නිර්මාණය වෙන්නේ නැහැ. කාය වේදනා චිත්ත ධම්ම කියන ටික අපි කියමු මේ පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතු කාය ඇසුරු කරගන්න පවතන සිතේ කුසල චේතනාව නිසා මේ යහපත් මේ ක්‍රියාව වුණා නේද කියලා ගත්ත හොඳ දේ කරපු පුද්ගලයා නිර්මාණය වෙන්නේ නැති වෙයි. හොඳ ධර්මතාවයක් තියෙයි පුද්ගලයා නැහැ. නරක ධර්මතාවයක් තියෙයි පුද්ගලයා නැහැ. නරකයි කියන ලෝකේ නරකයි කියලා බලන ධර්මතාවයක් තියෙනවා. කාය ඇසුරු කරගෙන පවතින අකුසල සිතක අකුසල චේතනාවේ මේ වගේ අකුසල ක්‍රියාවක් වෙනවා. ඒක නරක ධර්මතාවයක් හොඳ ධර්මතාවයක් නරක පුද්ගලයා හොඳ පුද්ගලයා කියන ඇලෙන්න ගැටෙන්න පුද්ගලෙක් හම්බ වෙනවා. අපි ධර්මතාවයක ගැටෙන්නේ නැහැ. අපි ගැටෙන්නේ පුද්ගලෙක් නේද? එතකොට චිත්තචෛතසික කාය වේදනා චිත්ත ධම්ම කියන ධර්මතා හතර පිළිහිටිය බලන්න හැම ඉරියව්වකම ওই ටික පිළිහිටියොත් පුද්ගල භාවයේ අහෝසි වෙන බව පුදුමයක්ද කියන එක. පුද්ගල භාවයේ කියන සත්‍යවත් දුකවත් විඳින්න වෙයිද? වෙන්නේ නැහැ. ආධ්‍යාත්මිකත් එහෙම. සතර සතිපට්ඨානයේ කෙරෙහි අඛණ්ඩව පිහිටි සිහි නොවනයි රහතන් වහන්සේ කියලා කියන්නේ. ඉතින් අපි හුරු කරන්නේ ඒකට. මේ භාවනා කරනවා කියලා කරන්න තාපැත්තෙන් ඒක. ඉතින් අපිට පුළුවන් නම් ටික අපි හුරු කරන්න ඕනේ. අනේ හුරු කරන ටිකට අපි කියන සතිපට්ඨාන වඩනවා කියලා. එතකොට ඉරියාපතේදී අපි ඉරියාපතේ ගන්නවා මොකද්ද? කාය විරෙහි සිහිය තබාගෙන හිත ගන්නවා. දැනුම් සහිත හිත ගන්න බවට දැනුම් සහිතව හිත ගන්නවා. ඇවිදින බවට දැනුමින් ඇවිදිනවා. හිතගෙන ඉන්න බවට දැනුමින් හිත ගන්නවා. ඉඳ ගන්න බවට දැනුමින් ඉඳ ගන්නවා. ඒකෙන් මතක් කළා හිත ගන්නෑ බාහිර වස්තුවක් බලාගෙන යන්නේ නෑ බාහිර වස්තුවක් බලාගෙන හිතගෙන ඉන්නේ නෑ බාහිර වස්තුවක් නිසා ඉඳගන්නේ නෑ බාහිර වස්තුවක් අරමුණු කරගෙන. බාහිර වස්තුන් එක ගනුදෙනු කරනවා ආධ්‍යාත්මික පැත්තට සිහිය තබාගෙන. අපි පොඩ්ඩක් ඇත්තටම මම කියප එක කරන්න පුළුවන්ද බැයිද කියලා අපිට කරන්න බැරි දෙයක් රස්නේද උඩ. ඇත්තටම මේ ටික හරි වටිනවා. ඕගලන්ට මේක තේරුණොත් ඕගලන්ට ලොකු වෙනසක් තේරෙයි ජීවිතේ කොච්චර වෙනස්ද? ඇත්තටම නිවන් මඟ ආර්ය මාර්ගය යනාදී මාර්ගය කොච්චර වෙනස්ද කියලා තේරෙයි. ඇත්තටම දුක නැති කරන්න මේ තරම් ඍජු මාර්ගයක් තියනවද කියලා එක ඕගලන්ට තේරෙයි. අපි දන්නේ ඇත්තට මේ සතිපට්ඨාන කිව්වට මේ සතර සතිපට්ඨාන මෙච්චර යමක් කරනව නේද කියලා. ප්‍රියාසතු ඉදමට ඕගොල්ලන්ව සීමා කරලා මායාසතු ඉදමෙම මුදවනවා. මහණෙනි මේ සතර සතිපට්ඨානයේ මායාව මුලා කරනවා. මහණේ සතර සතිපට්ඨානයේ වඩන භික්ෂුවට මායාව පේනවා. මායාවට සතර සතිපට්ඨාන වලින් භික්ෂුව පේන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ පුද්ගලයන් බලන කෙනාට අපි පුද්ගලයෙක් කියලා පෙනුනට ඒ කියන්නේ අපිට පුද්ගල භාවයට පේන්නේ නැහැ. පුද්ගල භාවයෙන් එන්න තියෙන දුක් ගත්තාම ඒවෙන් අපිට දැවෙන්න දුකෙන් තියෙන හේතු නැහැ. මායාව අපිට පේනවා. ඒ කියන්නේ මේ නුවණ නැති තැනක පුද්ගල භාවයේ ඉපදලා දුක් විඳිනවා. ඉබඳු කෙනාට පුද්ගලෙක් ඇති වෙනව නේද කියලා පේනවා. මායාවට මට පුද්ගල භාවයේ වෙනල දුක දෙන්න විදිහක් නැහැ. ඇයි මම ඒ වගේ තැනක නැති නිසා. මංගාව තියෙන පුද්ගල භාව නිර්මාණය නොවන දර්ශනය. ඉරියව්වක් ගත්ත පුද්ගලයා යනවා එනවා කියන තැනක මම හුරු කරන්නේ. එතන තියෙන ධර්මතාවය දකිනවා. ඒ නුවණ කොච්චරද කියනවා නම් ලෝකේ දැනුමක් අහනකොට ලාභයක් අලාභයක් යාස ආයස නින්දා ප්‍රසන්න සැප දුක් කියලා ලෝක ධර්මතා අට තියෙන තැනම සතිපට්ඨාන නුවණ යෙදුනොත් ධර්මතා අටෙම මිදෙනවා. ඒකතු ලාභ ලබන්නේ ලැබෙන්නේ නැහැ.
නින්දා ලබන්නේ ලැබෙන්නේ නැති වෙනවා. අපි ටිකමාර තුනට එළියට උත්තරේ භාගය. එළියට ගිහිල්ලා අපි සක්මන් භාවනාව කරනවා. කරනකොට හොඳට මතක තබා ගන්න සත්‍ය නිමිත්ත හිත තබාගෙන නාසය හෝ තොල් දෙක ළඟ හිත තබාගෙන වෙන කොහාටවත් යන්න නොදී සත්‍ය නිමිත්තේම හිත තබාගෙන ඉදිරියට ආපහු ගිහිල්ලා එන්න ටිකක් පුරු කරන එකට කියනවා සත්‍ය නිමිත්තෙන් වැඩ කටයුතු කරන්න යන්න උඩු වෙනවා. ඊට පස්සේ අපිම අන්නාර ගහගාවට ගිහිල්ලා අපි තනක් හදාගෙන ගහගාවට ගිහිල්ලා ගහ අල්ලලා ආපහු වෙනවා ඉන්න තැනට කියලා නිමිත්තක් හදාගෙන යන්න යනකොටම දැන් ගහගාවට යන්නේ නමුත් ගහ කියන තැනින් හිත අයින් කළා යනවා කියන સિદ્ધාන්තය තුල හිත තියාගෙන ගහගාවටම යනවා බය නැතු යන්න පුළුවන් ගය යැපෙන්නේ කය කෙරෙහි හිත තියාගෙන යනවා කියන දැනුම් සහිත බවකම යනවා ගියාට පස්සේ අත සමින්ජිතේ ආසාරිතේ සම්පජානකාරයෝ ගහ අල්ලනකොට ගහ කියන තැනට හිත යොමු කරන්නේ නැතුව අල්ලනවා කියන ක්‍රියාවට අතට දැන සියයයි අල්ලනවා කියන එක දැනුම් සහිතවම ගහ අල්ලලා ඇල්ලුවා කියන අත ආපහු ගන්න කමටම සියයයි ඊට පස්සේ ආපහු හැරෙනකොට බාහිර වස්තුව බාහිර දර්ශන දිහා බලාගෙන බෙල්ල හරවන්නේ නැතුව බෙල්ල හරවන බවට සිහියේ මේ හැම ඉරියව්වක්ම කයෙන් වෙන්න ඕයි ඒ කියන්නේ ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති වෙනදට කළා බලන්න අපි බලන්නෙම අපි කියමු අර කනෝ දිහා බලන්න ඕනේ කියලා මෙහෙම දැන් අර කනෝ දිහා බලන්න ඕනේ මම බලනවා කියන දෙයට සිහියෙන් ඒ කියන්නේ දැන් හොඳට දන්නවා මම මෙහෙම බලනවා කියන සිද්ධිය ගැන දැනුමයි වෙනද වගේම කනෝ දිහා බලනවා ඒකෙන් කියනවා මම එහෙම කනෝ කියන තැන පතිත වෙලා නැහැ ඒ වස්තුව මට තරව අහු වෙලා නැහැ අඛණ්ඩවම කය කෙරෙහි නිර්මාණය වෙන පිහිටි කය කෙරෙහි සිහිය පිහිටි බව නිර්මාණය වෙන විදියට හතර ඉරියව්වම සති සම්පජාන්නේ සමින්ජිතේ පශාරිත ඒ කියන්නේ මේ වස්තුව ගන්න අත දාන බවත් නුවණයි අහකුලන බවත් නුවණයි මේ හසු වෙන වස්තුවෙන් අතහරින්න මේක කළා බලන්න කොච්චර වෙනසක් දැනෙයිද වෙනසක් තියෙද කියලා මේ අපි හුරු වෙන්නේ එක දෙයකට මොකද්ද පියාසතු ඉඩමේ හිටියොත් අපි වෙන වෙන්නේ කොහෙන්ද මායසතු ඉඩමේ කැටකුරුල්ලා නොසුදුසුත බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඔබත් මම මායසතු ඉඩමේ ඉන්න හිඳයි භූමියේ ඉන්න හිඳයි ඔබට මරාදුක් වෙන්නේ අපි මොන තැනක මොන දෙයක් කළත් මොන කුසල ධර්මයක් කළත් අපේ අද දවසේ භූමිය මොකද මායාවේ නිසා අපිට අඬන්න බැලපෙන වෙනවා අපි ටික හරි පොඩ්ඩ හරි අපි හුරු කරමු පියාසතු ඉඩමේ ඉන්න ඕගොල්ලන්ට කොච්චරද කියන ඕගොල්ලන්ටම තේරෙයි ඇත්තටම කායගත සතියේ ඉන්නකොට මොනතරම් සහනයක්ද රූපයේ සද්දේ ගන්ධේ රසයේ පොට්ටබ්බේ ධර්මාරම්මණය අනුව කිය සිත වැළකීලා ඒ වෙන්නේ දුක් දුම්නස් එන්න ඉඩ නැහැ අති ඒව සිහි කරගෙන අතීතයට යන්න ඒව සිහි කරගෙන අනාගතයට යන්න ඒව සිහි කරගෙන වර්තමානයට එන්න ඉඩ නැහැ මෙන්න මේ ක්‍රියාසතු ඉඩමේ ඉන්න අපි පොඩ්ඩක් පුරුවෙමු බලන්න සමහර වෙලාවදී අපි ඉඳන් සාමාන්‍ය වැඩ කරනකොට අපි අරෝ මේ වැඩේ කරන්න යනවා දැන් කෝල් එකක් ගන්න හදිස්සිය එකක් පණිඩක් දෙන්න කියලා අපි ගිහිල්ලා ඒක ගන්න යනකොට වෙන එකක් අපි දකිනවා දැකලා අපි ඒ වැඩේ කරනවා අරක සම්පූර්ණ සමාහට අමතක වෙන්න පුළුවන් වැදගත් දෙයක් වෙන්න පුළුවන් අන්න ඒකකට මේ පෙබ්බල් බලනවා ඇත්තටම අපිට කෝල් එක ගත්ත වෙන දෙයක් කළා අපි කය කෙරේ සිහියෙන් හිටියොත් අපිට උම් වෙන්නේ අපිට ශනික තීරණයක් නැති වෙනවා
අවශ්‍යම දෙයට ප්‍රතිඋත්තර ගන්න පුළුවන් කම එනවා. එකක් නැකෙන්නේ ඉස්සෙල්ලා එකක් කරන්න ඉස්සෙල්ලා වේගෙන් තව එකක් දෙන කතියට අතහැරෙනවා. ඒකයි මේකට හේතුව. අපේ හිතේ මානසික ශික්ෂණයක් නැතිකම. සමහරට අත්‍යවශ්‍ය කරුණ අපි ගියේ ඒක තමයි. සමහරට ඒක මතක නැහැ වෙන එකකට ඇවිල්ලා. මොකද මේ ලහු පරිවර්තන චිත්ත හිත වහා වේගෙන් වෙනස් වෙන නිසා ඒ ගතියම අතහැරෙනවා මේ සිහිය. මේ සිහිය කායගත සත්‍ය හොඳට හුරු වුණොත් මම අර ඊයේ මතක් කළා වගේ තව ආනිසංසය බෙහෙත් කර විතරක උපදින්නේ නැහැ. දුක් සහගත සිතුවිලි උපදින්නේ නැහැ. තමන් කෙරෙහි කය හිත සමාධින බොහෝ ඉක්මනට ඔගොල්ලෝ ඉඳගෙන ඉන්නකොට බොහෝ උවමනාවෙන් පැයක් දෙකක් භාවනා කළත් ඇයි හිත සමාධි නොවෙන්නේ? ආපහු නැගිට ගමන් ඉන්නේ බාහිර ආයතනයේ නිසා. සමාධි කියන ගතියේ ලක්ෂණය බලන්න මොකක්ද කියන්නේ? සමාධිය කියලා කියන්නේම බාහිර ආයතන හයේ නොවිසුරුණු මනසටයි සමාධිගත මනස කියන්නේ. විසුරුණු මනසක ලක්ෂණය තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතනයේ කෙරෙහි පැතිරිච්ච විසිරිච්ච මනසට කියන වික්කිට්ඨා කියලා. විසුරුණු මනසක් කියලා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන හයට නොවිසුරුණු පැතිරුණු මනසට කියනවා ඒකක්කයි කියලා. සමාහිතයි කියලා. සතිපට්ඨානේ සමාධියට ආසන්නම කාරණා. මේ හුරු කරන ක්‍රමෙන්ද බාහිර ආයතන ටිකට නොවන ගතිය හුරු කරනකොට නොබෝ කලකින් හුරු වෙනවා. බාහිර ආයතන හයට හිත යොමු කරන්නේ නැතුව ඉන්න කියලා ඔයගලන්ට කිව්වොත් ඉන්න බෑ. නමුත් බාහිර ආයතන හයට යොමු නොකර ඉන්න ඔයගලන්ට යමක් දෙනවා. මේක කරන්නේ නෙමෙයි. ඔයගොල්ලෝ කය කෙරෙහි හිත බලමින් ඉන්නේ. කයේ සිහිය තබාගෙන ඉන්නේ. මේක කරනකොට වෙලා තියෙන්නේ මහ විශාල ශේත්‍රයක් අතහැරලා. අර ජපානයේ තියෙනවලු මේ ඉස්කෝලේ ඉස්සලා පොඩි මැෂින් හයි කරලා. ඉතින් මේ මැෂින් එක කරකවනකොට චොකලට් එකක් එනවා. එතකොට පුතේ මේ රට දියුණු කරන්න ඕනේ. උඹලගේ සමුදායකාරත්වයේ චුට්ටක් හරි මොහොතකට හරි දීපල්ලා. මේ මැෂින් එක කරකවනකොට මේ කර්මාන්තකාලය සුත්තම් හදනකොට ඔය ළමයි කියලා කරනවද? කරන්නේ. නමුත් චොකලට් එක ගන්න තමයි ළමයි මේ කරකවන්නේ. ඒ විනාඩි 5 කරකවන චොකලට් එක වගේ 5 ගුණයක් වටින බුත්තම් හැදෙනවා කර්මාන්තකාලයක. හරිද? ඒක කළා දෙන්නේ මේක කරකවනකොට ඒ කර්මාන්තකාලය බුත්තම් හැදෙනවා. ඒ ළමයාට චොකලට් එක එකේ වටිනාකම 5 ගුණයක්. ළමයි චොකලට් එක ගන්න කරකවනවා. ඉතින් ඉස්කෝලේ යන ළමයි විනාඩි 5ක කරකවල චොකලට් එක ගන්න තමයි යනවා කියන්නේ. එතකොට ඒ වගේ අපිට කායගත සතිය මේ ගෙවල් දුරවල් යාන වාහන වලට තියෙන තණ්හාවෙන් ඕගොල්ලෝ මුදවලා අසරේ මුදවනකෝ කියලා කත කරන්නේ මොකද? තණ්හාවට තණ්හාවයි. කියලා කරන්නේ. හරිද? අම්මෝ මේවත් හරිද කියන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ කය කෙරෙහි පිටුව ගන්න පනවනවා. මේ ටික කරනකොට මෙන්න මේ ටික නිර්මාණය වෙනවා. ඒ හින්දා මේ දෙන්නේ අපි කායගත සතිය ටිකක් හුරු වෙනවා. මම කියලා දුන්න විදිහට ඉඳ පුළුවන් නම් සිහියෙන් ඉඳගෙන සිහියෙන් හිටගත්තා. හිට ගන්නවා කියන ධර්මතාවයට සිහියයි හොඳටම හිට ගන්නවා කියන දැනුම් සහගත බව. අතීත දේ සිහි වෙන්නේ අනාගත දේ සිහි වෙන්නේ වර්තමානයේක බාහිර කිසිම අරමුණු වෙලා නැතුව හිත ගන්නවා කියන ධර්මතාවයට සිහියයි. මේක කරන්න පුළුවන්ද කියලා බලන්න. ඊට පස්සේ හිතගෙන ඉස්සරහට යනවා කියන එකට සිහියයි. අතීතය අහුවෙලා නැහැ අනාගතය අහුවෙලා නැහැ බාහිර කිසිවක් අරමුණු වෙලා නැහැ. ඕන ඉලක්කයක් තමයි ගහගාවට යන්නේ කියලා. නමුත් ගහගාවට යනවා කියන සිද්ධියත් එක්ක යන්නේ. ගිල්ල හිත ගන්නවා හිතගත්තා කියන එක දැනුම් සහිතව කරනවා. ඊට පස්සේ ගහ අල්ලනවා කියන සිද්ධියට නෝනයි ගහට ඇහැයමු කළා සීයයමු කළා නෙමෙයි. ගහ අල්ලනවා කියන සිද්ධියට සීයයමු කළා අල්ලනවා කියන සිද්ධියට. අල්ලපු අත ගන්නවා කියන සිද්ධියට. ආලෝකිත විදුක් අහපව් හැරෙනවා කියන සිද්ධියට. හැරෙන පරිසරේ බාහිර පරිසරෙත් නෙමෙයි ආපහු හැරෙනවා කියන සිද්ධියට
නුවණයි. ආපහු යනවා කියන සිද්ධියට නුවණ. ආපහු හිතපු තැනට ආවා. ගිහිල්ලා එක තැනක් ඉලක්ක කරගෙන ඉඳලා තැනක් ඉලක්ක කරගෙන හිත ගන්නවා යනවා සිහියෙන්ම කය කෙරෙහි ඒ වස්තුව අල්ලනවා ආපහු අත ගන්නවා බෙල්ල සියයටම හරවනවා ආපහු එනවා කියන සිද්ධිය සම්පූර්ණ සිද්ධාන්තයක් කරලා බලන්න. ඉරියව් හතරම නියෝජ්‍ය වෙනවා සමින්ජිතේ පසාරිතේ ආලෝකිතේ විලෝකිතේ කියන කයේ අතපය හකුලන දිගහරින වටපිට බලනවා කියන ටික ඕගොල්ලෝ 100ට හසු වෙලා තියෙනවා. සම්පජන්නේ ඉරියාපතේ අවශ්‍යම කොටස් ටික හම් වෙලා තියෙනවා බලන්න කළා පුළුවන්ද කියලා. එහෙම වුණොත් අපි ඒක ටිකක් හුරු වෙමු. ඒක හුරු වුණොත් ඒක තියෙන ආනිසංස මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. ඕගොල්ලෝ ගහගෙන ගන්න මරා ගන්න ලෝකේ ඕම ඉක්මනට නිවෙනවා. අපි කරනවා යන්න. මොකද? ඔව් දැනට එමය. දැන් මේ සති සම්පජාන්නේදී දැන් කය අසුරු කරගෙන පවතින හිතේ ඇති චේතනාව මත සිද්ධ වෙන සිද්ධිය ගැන හිතන්නේ. තේරුණානේ? ස්වභාවිකව දැන් මේ සමතකමට සිහිය වර්තමානයක ගන්න. බහැර ආරමුණෙන් හිත මුදවලා බාහිර ආයතනයෙන් හිත මුදවලා සතර සතිපට්ඨ කය කෙරේ සිහිය තබා ගන්නයි දැන් මේ ගිරිපිටින් අපි මේ මම ඉන්නවා කියන සිද්ධියේදී හම්බ වෙන ඉරියව්වයි සිහිය කියන්නේ. ඉරියව්ව තුල පමණ සිහිය කොටු කරගන්න. ඊට පස්සේ අපි ඒ ඉරියව්ව තුල නොනින් බලමු දෙවුනට. ඉතින් අපි ඉරියව්ව හුරු කරමු. ඉරියව්වතිය හුරු කරමු. සති සම්පජානිය හුරු කරමු. මේ දෙකෙන් ප්‍රධාන ඉලක්කය මොකද්ද? බහැර ආරම්මණයකට හිත යොමු නොවි ඉරියව් පවත්වන එක. බහැර ආරම්මණයකට හමු නොවි අතපය දිගහැරීම හැකිලීම කියන ක්‍රියාදාමය කරන එක. ඒ විදිහට තේරුම් කරගන්න. ඒ විදිහටම ග්‍රන්ථ බලනකම් අපි කරමු. සති නිමිති තියා ගන්න. දැන් සති නිමිති දැයිනම් මේ කියන සිද්ධිය ඉස්සලා අල්ලගන්න ඊට පස්සේ අසුරු කාණ්ඩ අපි බලමු කරා.